ආයිබෝවන් හැමෝටම ඉතින් මේ දවස්වලනේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක අපිට ඉස්කෝලේ පුරුදු විදිහට පවත්වන්න බෑ. ඉතින් ඒ නිසා මේ ඕගොල්ලොන්ට මේ පාඩම් ටික ආවරණය කරන්න ගොඩක් ඔන්ලයින් ක්ලාසස් ලයිව් ක්ලාසස් තියෙනවා. ඉතින් මං හිතුවා පොඩ්ඩක් වෙනස් විදියකට ඕගොල්ලොන්ට මේක රෙකෝඩින් එකක් විදියට දෙන්න. මොකද ඒගොල්ලෝ එතකොට ඕගොල්ලොන්ට මේ අර ඕන වෙලාවක ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. මොකද මේ අපේ පැතිවල අර ගොඩක් සිග්නල් ප්‍රශ්නක් තියෙන නිසා ඔයාලට මේක කැමති වෙලාවක වීඩියෝ එක බලා ගන්න පුළුවන්. කැමති වාර ගානක් මේක බලලා මේ පාඩම හොඳටම ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ඉතින් අපි ඉස්කෝලේදී මේ පළවෙනි පාඩම් ටික ඒ ටික කතා කරා. ඒ නිසා මං හිතුවා මේ ඔන්ලයින් ක්ලාස් එකේදී O level exam එකේදී බොහොම වැදගත් පාඩමක් වෙන මේ නම්බර් සිස්ටම් පාඩම මේකෙදි සාකච්ඡා කරන්න. එතකොට මේ වීඩියෝ එක ගත්තාම මේක ඩියුරේෂන් එක බොහොම පොඩි වෙන්න පුළුවන්. හරිද? ඒ වුණාට මේ ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලද්දී දැන් මේකෙදි අපි නම්බර් සිස්ටම් ගණන් හදන වැඩක් තමයි කරන්නේ මේ පාඩමේ. එතකොට ඕගොල්ලෝ වීඩියෝ එක බලද්දී මේක මම කියන්නම් වීඩියෝ එකේදී. එතනදී වීඩියෝ එක පෝස් කරලා නතර කරලා ඕගොල්ලෝ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ගාන හදන්න. හරිද? හදලා ඊට පස්සේ අපි එතනින් එහා ටික වීඩියෝ එක ආපහු ප්ලේ කරලා බලමු. ඒ විදිහට තමයි වැඩේ යන්නේ. ඒ නිසා මේ සාමාන්‍යයෙන් අපි පන්ති කාමරයේදී මේ පාඩම ඉවර කරගන්න කොච්චර වෙලාවක් ගියාද? ඒ වෙලාවම ඕගොල්ලොන්ට මේ වීඩියෝ එකේදීත් යන්න ඕන. මගේ වීඩියෝ එක මම දෙන වීඩියෝ එක ඒක ඩියුරේෂන් එක කොහොම වුණා? හරිද? ඕගොල්ලෝ බලද්දී අර ක්‍රමයට බලන්න ඕන. හරි එහෙනම් පාඩමේ නම ලියන්න. හරිද? මේ අපි 10 වසරේ තුන්වෙනි පාඩම computer data representation. Computer data representation. Computer data representation. හරි. දැන් මෙහෙමයි. මේ ටොපික් එක දැන් මේක බලන අතර ලියන්න. මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන අතර. දැන් computer data representation කිව්වම දැන් computers අපිට පුළුවන් classify කරන්න. ඒ වගේ ටෙක්නොලොජි එක සලකලා ඒවා පාවිච්චි කරන purpose එක සලකලා ඊට පස්සේ ඒ වගේ size එක ඔන්න ඔය වගේ දේවල් ගැන සලකලා බලලා අපිට පුළුවන් මේ computers වර්ග කරන්න classify කරන්න පුළුවන්. හරිද? එතකොට දැනට පාවිච්චි කරන මේ computers ඔයාලා පාවිච්චි කරන laptop එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එකක් වෙන්න පුළුවන්. මේ දේවල් අපි සලකන්නේ digital computers විදියට. digital computers. මතක තියාගන්න ඕනම digital computer එකක ඒව ඇතුලේ data store කරන්නේ, data transfer කරන්න ගියපුවාම ඊළඟට data processing කියන වැඩේ, දත්ත සකස් කිරීම කියන සිංහලෙන් නේද? data processing ඔය හැම දෙයක්ම වෙන්නේ ළමයි 10 විදියට. හරිද? 1.10 විදියට තමයි සිද්ධ වෙන්නේ. හරි? මේ අපි කියන ඔය 10 සිග්නල් වලට ඩිජිටල් සිග්නල් කියලා කියනවා. ඒවා ටිකක් ඉස්සරහට ගියාම තමයි ඔයගොල්ලොන්ට ඉගෙන ගන්න හම්බෙන්නේ. ඒ 10 ඩිජිට් වලින් හැදිච්ච සිග්නල් වලට අපි කියනවා මේ ඩිජිටල් සිග්නල් කියලා කියනවා. ඒතොර දැනට මේ තියෙන කම්පියුටර් සියල්ල ඩිජිටල් කම්පියුටර්ස්. ඒ නිසා මේ වගේ හැමදේම සිද්ධ වෙන්නේ 10 විදියට. 1.0 විදියට තමයි වෙන්නේ. හරිද? ඒ නිසා තමා ළමයි ඕගොල්ලොන්ගේ මේ සිලබස් එකට මේ මැත්ස් පාඩම මේ වගේ මේ නම්බර් සිස්ටම් කියලා ගණිත පාඩමක් දාලා ඕගොල්ලොන්ට මේක ප්‍රැක්ටිස් කරවන්න හදන්නේ. ඉස්සරහට ඕගොල්ලෝ මේ කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්නවා. හරි ඉස්සරහට මේ කම්පියුටර්ස් පිළිබඳ ටිකක් මීට වඩා ගැඹුරින් ඉගෙන ගන්නවා නම් ඕගොල්ලොන්ට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේ නම්බර් සිස්ටම් පාවිච්චි කරන්න ඒ තැන්වලදී. හරිද? මේක මේ කම්පියුටර් ඉංජිනේරින් පැත්තට ඕන දෙයක් තමයි මම මේ කියලා දෙන්නේ. හරි. එහෙනම් ඉස්සල්ලාම අපි සබ් ටොපික් එකක් ලියමු. දැන් මේන් ටොපික් එක පාඩමේ නමනේ computer data representation. ඒකේ සබ් ටොපික් එක ලියන්න number system. number system. number systems. හරි? දැන් number system එකක් ගැන ඉගෙන ගන්න කලින් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕන number එකක් කියන්නේ මොකක්ද කියන්නේ. what is a number? හරි? number එකක් කිව්වහම මොනා හරි දෙයක quantity එකක්. ප්‍රමාණයක් quantity එකක් represent කරන්න පාවිච්චි කරන standard symbol එකක්. හරි standard symbol එක. දැන් example එකක් කිව්වොත් එහෙනම් මෙතන මගේ අතේ පේනවා ඇති චෝක් කෑලි එකක් තියෙනවා. චෝක් කෑලි එකයි. නේද? එතකොට ඒකේ quantity එක කියන එක අපි මේ වගේ symbol එකකින් ලියලා පෙන්නනවා. මේ symbol එක ඒක international ඇත්තට. නේද? ඒක standard symbol එක. මේ symbol එක දකින්න ඕනම කෙනෙක් දන්නවා මෙතන quantity එක එකයි කියලා ප්‍රමාණය එකයි කියලා දාන්න. එතන
දැන් මේ වගේ විදිහටම තවත් සිම්බල්ස් තියෙනවා. චෝක් කෑලි දෙකක් මගේ අතේ තිබ්බනම් එතන quantity එක අපි පෙන්නන්නේ මෙන්න මේ සිම්බල් එකේ. ওই සිම්බල් එකේ. ඊළඟට මගේ අතේ චෝක් කෑලි තුනක් තිබ්බනම් ඒ quantity එක පෙන්නන්නේ මේ සිම්බල් එකේ. මතක තියාගන්න මේ quantity එකක් represent කරන සිම්බල් එක. සිම්බල් එකක් තමයි මේ නම්බර් එකක් කියලා කියන්නේ. හරිද? මේ වගේ මේ ඩිජිට් එකක් කියනවා නේද අපි? නම්බර් එකක් ඩිජිට් එකක් කියලා කියනවා. ඒතර ඕගොල්ලෝ මේ වෙනකල් ඔය පොඩි කාලේ ඉඳලා ගණිතයේදී මේ වගේ සිම්බල්ස් කීයක් ඉගෙනගෙන තියෙනවද? ඕගොල්ලෝ 0 1 2 3 4 5 6 7 8 9 ඔය විදියට ඩිජිට්ස් ඔක්කොම 10ක් ඉගෙනගෙන තියෙනවා. 10 ඩිජිට්ස්. මේ එක ඉලක්කමකට අපි කියන්නේ ඩිජිට් එකක් කියලා. 10 ඩිජිට්ස්. හරිද? මේ වගේ ඩිජිට්ස් 10ක් ඕගොල්ලෝ මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා අපි කියනවා ඕගොල්ලෝ මේ මැත්ස් වලදී පාවිච්චි කරන්නේ 10 base numbers කියලා කියනවා. 10 base. සිංහලෙන් කියනවනේ 10 පාදේ කියලා කියනවා. 10 base numbers. දැන් topic එක ලියුවනේ number systems කියලා. එතන පොඩ්ඩක් note එක මෙහෙම ලියමු. A number is a symbol. A number is a symbol. A number is a symbol used to represent the numerical value. Used to represent the numerical value. Used to represent the numerical values. The symbols of number system. The symbols of number system that we are use කියලා කමා එකක් දාන්න. පුට කමා බලන්න ලියන්න. මේදී 0 1 2 3 4 5 6 7 8 9 ඒව තමයි අපි දැනට පාවිච්චි කරන digits. එහෙම නැත්නම් numbers. හරි නේද? පල්ලෙහාම පොඩි ටොපික් එකක් ලියන්න. හරි දැන් ඔය නම්බර් එකක් කියන මොකක්ද කියලානේ පැහැදිලි කරගත්තේ. ඩිජිට් එකක් කියන මොකක්ද කියලා. නේද? දැන් මම මෙහෙම එකක් ලිව්වා. මේ බලන්න. මම ලියනවා 4356. ඔයගේ නම්බර් එකක් ලියන්න. දැන් මේකේ digits 1 2 3 4. මේ තියෙන්නේ 4 digit නම්බර් එක. 4 digit නම්බර් එක. තේරෙනවද? ඒක අපිට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. හරි? දැන් ඊළඟට අපි පොඩි ටොපික් එකක් ලියමු මෙන්න මෙහෙම. හරි මේ පාඩමේ තව ඉස්සරහට යන්න කලින් ඉගෙන ගන්න ඕන දෙයක්. ටොපික් එක ලියන්න least significant digit ඒක short form එකෙන් අපි කියනවා LSD කියලා කියනවා. LSD least significant digit and most significant digit. Most significant digit. අපි short form එකෙන් MSD කියලා කියනවා. දැන් මෙන්න මේ LSD MSD මතක තියාගන්න. exam එකේදී MCQ question එකක් දුන්නාම ඒකත් සාමාන්‍ය LSD MSD කියලා තමයි දෙන්නේ. හරිද? එතකොට එදාට උඩවීම් බලන්න එපා LSD කිව්වේ මොකක්ද? ඒක වෙන්නේ නැති least නෑ. එහෙම වෙන්න බෑ. හරි ඒ නිසා හොඳට මතක තියෙන්න ඕනේ. LSD කිව්වේ least significant digit. කුඩාම එක්කෙනා. MSD කියලා කිව්වේ most significant digit. ලොකුම එක්කෙනා. දැන් ඔයගොල්ලෝ නම්බර් එකක් ලිව්වොත් මෙහෙම. හරිද? මම ගන්නවා 6543. ඔයගේ නම්බර් එකක් ගන්න. දැන් අර පොඩි කාලේ ඉගෙන ගත්ත මතකද? ඔය සිංහල මීඩියම් ඉන්න කාලේ මං කියන්නේ ඉංග්‍රීසි මීඩියම් පන්තියට එන්න කලින් ස්ථානීය ගයන් කියලා සිංහලේ place value ස්ථානීය ගයන් කියලා ඉගෙන ගත්තා. මේ නම්බර් එක ගත්තාම කාටද අඩුම place value එකක්? ස්ථානීය ගයක් තියෙන වැඩිම එකක් තියෙන කාටද? අපි දන්නවා 6. එයාට තමා ලොකුම place value එක ස්ථානීය ගයේ තියෙන. 3 එයාට තමා පොඩිම place value එකක් ස්ථානීය ගයක් තියෙන. ඒ නිසා මෙන්න මේ ස්ථානීයගේ මම මේ ස්ථානීයගේ කිව්වේ දැන් ඕගොල්ලෝ අර පොඩි කාලේ ඒ වචනේ ඉගෙන ගත්ත නිසා
මේ ප්ලේස් වැලියු එක. එතකොට මේ පොඩිම ස්ථානියගේ තියෙන ඉලක්කම ඩිජිට් එක එයාට අපි කියනවා LSD කියලා. LSD least significant digit. ලොකුම ස්ථානියගේ තියෙන එයාට අපි කියනවා most significant digit MSD කියලා කියනවා. තේරෙනවද? ඒකට MSD කියලා කියනවා. දැන් ওই විදිහට ඕගොල්ලන්ට ඕනම නම්බර් එකක් දුන්නාම ඒකේ ඉන්න LSD කවුද MSD කවුද කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? බලන්න මේ එක්සැම්පල් ටික. මම මේ ටික අයින් කරන්න. හරි මේ ටික බලන්න. මම ලියනවා මෙහෙම 328. කවුද මේක MSD කවුද මේක LSD? 8. එයා තමයි LSD. 3. This is the MSD. හරි නේද? floating point number එකක් ලියනවා මේ බලන්න. මම ලියනවා 58.73. දැන් කවුද LSD කවුද MSD? මේක ගත්තාම 3 එයා තමයි least significant digit එක. 5 is the most significant digit MSD. තේරෙනවද? එහෙමයි. දැන් කාට හරි මෙහෙම නම්බර් එකක් දුන්නොත් මොකද කියන්නේ? දැන් බලමු. මම ලියනවා 069. දැන් මොකද කියන්නේ? අපි දන්නවා මේ වගේ නම්බර් එකක් අරන් ඒකට ඉස්සරහට කොච්චර බිඳු දැම්මත් ඇත්තටම මෙයාගේ මේ ඇක්චුවල් වැලියු එකට රියල් වැලියු එකට වෙනසක් වෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ බිඳුව අපිට ඕනනම් අයින් කරලා දාන්න පුළුවන්. We can ignore this. තේරෙනවද? ඒ නිසා මෙයාට වැලියු එකක් නැහැ කියලා අපි සලකනවා. හරි? ඒ නිසා MSD එක විදිහට අපි අරගන්නේ 6 MSD 9 LSD. හරිද? මෙහෙම එකක් දුන්නොත් මේ බලන්න දැන් මේ එක්සැම්පල් එක දන්නවන්නේ මම ගන්නවා 100.980. ඕක ගැන මොකද කියන්නේ? මේ වගේ ඉන්ටිජර් එකක ඉන්ටිජර් කිව්වහම මේක floating point number එකක් දශම සංඛ්‍යාවක් වෙන්න බෑනේ. ඒක පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඉන්ටිජර් කියලා කියන්නේ ඒවා. plus or minus වෙන්න පුළුවන්. හැබැයි ඒක floating point වෙන්න බෑ. හරි? දැන් මේක ගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් ගැල්ලුවක් නැහැ. මේක MSD. එයා තමයි 1 MSD. හරිද? LSD ගත්තාම මේ වගේ floating point number එකක් දශම සංඛ්‍යාවක් අරගෙන දශම තිතේ අවසානයේ මේ දශම තිතෙන් පස්සේ තියෙන කොටසේ අවසානට එක බිඳුවක් නෙවෙයි බිඳු කෝටියක් දැම්මත් මෙයාගේ වැලියු එකේ වෙනසක් වෙනවා. වැලියු එකට වෙනසක් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ ටික රිමූව් කරන්න අයින් කරන්න පුළුවන්. හරි? එහෙම ගත්තාම අපි LSD විදිහට සලකන්නේ 8. මෙයා තමයි LSD. තේරෙනවද? එයා තමයි LSD විදිහට. තව එක්සැම්පල් එකක් මම මෙහෙම ගන්නවා. 0.0123. කවුද මේක LSD MSD? මෙයාගේ ගත්තාම 3 LSD. MSD කියලා අපි සලකන්නේ මෙතන ඉන්න 0වත් මෙතන ඉන්න 0වත් නෙවෙයි මෙන්න මේ 1 කියන ඩිජිට් එක. මෙයා තමයි MSD විදියට අපි අරගන්නේ. තේරෙනවද? එයා තමයි MSD විදියට අරගන්නේ. ඒවා මතක තියාගන්න. තේරෙනවද? දැන් මේ කියාගෙන යද්දි මෙහෙම දැන් මේක රෙකෝඩ් කරපු වීඩියෝ එකක් නේ. ඕගොල්ලෝ කාට හරි ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම. හරි මේ කියලා දෙන දෙයක් අපහැදිලි නම්. හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඒක පොයින්ට් අවුට් කරගන්න. හරි ඕගොල්ලෝ දැන් මේකට වෙනම පොතක් තියාගන්න ඕන. හොඳේ මේ පාඩම කරගෙන යද්දි වීඩියෝ එක නිකන් බණ අහනවා වගේ ඉස්සරහට වෙලා බලන්න එපා. හරිද? කිසි තේරුමක් නැහැ. පොතක් අරගෙන මගෙත් එක්කම යන්න ඕන. අපේ ඉස්කෝලේ වැඩ කරන පොත තියෙනවනේ. ඒ පොත අරගෙන ලියාගෙන යන්න ඕන. මම මේ කියන දේවල්. මගෙත් එක්කම යන්න ඕන. එහෙම වුණාම තමයි මේ පාඩම හරියයි. හරිද? එතකොට මම මේ පාඩමේ ඉස්සරහ ඔය number system conversion number systems අතර අපිට conversion හම්බ වෙනවනේ පරිවර්තන හම්බ වෙනවා. එතකොට ඒ ටික බොහෝම ලේසියෙන් මතක තියාගන්න හරි සුපිරි ක්‍රම ටිකක් කියලා දෙන්නම්. හරිද? ඉතින් ඒවා නිකන් බලලා විතරක් කරන්න බෑ. බලලා විතරක් කරන්න බෑ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක මගෙත් එක්ක ෆලෝ කරන්න ඕන. පොතක් අරගෙන මේ කියන ඒවා ලියන්න ඕන. මේවා ලියන්න ඕන. එහෙම වුණොත් තමයි මේක පාඩම ඔලුවට එන්නේ. නැත්තම් කිසි තේරුමක් නැහැ මේ කරන එක. හරි ඒ නිසා හොඳට මේ විදියට වට්ටික් කරගන්න. හරි. දැන් ඕගොල්ලන්ට මේ කරන එකේ මේ වීඩියෝ එකේ මොනවා හරි උගන්වන දේවල් වල අපහැදිලිතාවයක් තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා මොනවා හරි දුර්වලතාවයක් තියෙනවා නම් ඕගොල්ලෝගේ පන්ති WhatsApp group එක හරහා මගේ නම්බර් එක අරගන්න පුළුවන්.
ස්ක්‍රීන් එකේ මම දාන්නම්. එතකොට ඒ නම්බර් එකට මට WhatsApp එකෙන් හරි දැනුම් දීමක් කරන්න. මට හිතෙන්නේ group එක ඔයගොල්ලොන්ට message කරන්න බෑනේ. ඒක lock කරලානේ තියෙන්නේ. මේ නිසා private message එකක් හරි දාන්න අර ටික LSD MSD ටික පැහැදිලි නැහැ. ඒ වුණොත් මම ඒකට ඔයගොල්ලන්ට මොනවා හරි solution එකක් හදලා දෙන්න. ආයෙ වීඩියෝ එකක් කරලා හරි එහෙම නැත්නම් ඒ වෙලාවට මොනවා හරි මොකක් හරි option එකකින් හරි එහෙම කියලා දෙන්නම්. ඒ නිසා ඒවා හොඳට point out කරගන්න. තේරෙනවද? හොඳයි. මම ඔයගොල්ලන්ට එහෙනම් ගානක් දෙනවා. මේ ගාන ඔයගොල්ලෝගේ පොතේ ලියාගෙන හරිද? මේ වගේ LSD MSD ලියන්න ඕන. අපි ටේබල් එකක් හදමු. මෙතන නම්බර් එක ලියන්න. මෙතන නම්බර් එක. ඊට පස්සේ මෙතන අපි LSD එක ලියමු. ඊළඟට මෙතන MSD එක ලියමු. මෙන්න මම ඔයාලට දෙන එක්සැම්පල් ටික. හරි? පළවෙනි එක මේක. ඔයගොල්ලෝ දැන් මේක LSD එක MSD එක ලියන්න ඕන. මේ ටේබල් එක කොපි කරගත්ත ඔයගොල්ලෝගේ ඔය එක්සර්සයිස් බුක් එකට කොපි කරගෙන මේක ලියාගෙන ඒ වෙලෙම කරන්න. හරි? මේ ඊළඟ එක. දැන් මොනවා හරි තැනක් දැන් මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියද්දි හරි ඔයගොල්ලන්ට අපහැදිලි කලින් කරපු දේ තව පොඩ්ඩක් තේරෙනවා මදි වගේ නම් වීඩියෝ එක ආපහු ගන්න. අරගෙන එහෙම කරා. හරි? 0.5 6 දැන් ඔහොමම වීඩියෝ එක පෝස් කරලා හරිද? මෙහෙම වීඩියෝ එක පෝස් කරලා මේ ගාන ලියාගෙන හදලා වීඩියෝ එක ඉදිරි ටික බලන්න. හරි. මම ඊට පස්සේ මේකේ ආන්සර්ස් ටික දැන් ලියන්නම්. ඔයගොල්ලෝ හදලා ඇති. බලන්න මෙහෙම දාවේ කියලා. පළවෙනි එක්සැම්පල් එක. least significant digit LSD 2 MSD 4. ඊළඟ එක්සැම්පල් එක. LSD 5 මෙතන බිඳුවනේ තියෙන වැඩක් නැහැ. MSD 1. LSD 8 MSD 3 LSD 2 MSD 4 LSD and MSD both are 5. ඊළඟ එක 6 and 6. බලන්න තමන්ගේ ආන්සර් එක හරිද කියලා. හරිනේ? ඔව්. එහෙනම් අපි ඊළඟ ටොපික් එකට යමු. හරි? Symbols of some number systems. Symbols of some number systems. ලියන්න. ඊළඟ ටොපික් එක. Symbols of some number systems. හරි? දැන් මම කියවනේ මේක මේ ගණන් පාඩමක් කියලා. ගණන් හදන්න තියෙන number systems. දැන් අර අපි මම මුලින්ම ඕගොල්ලන්ට මතක් කරා. දැන් මේ වෙනකල් අපි පොඩි කාලේ ඉගෙන ගත්ත ගණිතයක් තියෙනවා. ඒකේ ඕගොල්ලෝ ඩිජිට්ස් විදියට 0 1 2 3 4 5 6 7 8 9. ඔය ඩිජිට්ස් 10 නේ පාවිච්චි කරේ. ඒ නිසා අපි ඒවට කියනවා 10 base numbers. 10 පාදේ සංඛ්‍යා. 10 base numbers කියලා කියනවා. දැන් ඔය විදියටම මේ පාඩමේදී ඕගොල්ලෝ තවත් number systems කීපයක් ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒවා තමයි මම මේ ලියන්න හදන්නේ. හොඳට ඉස්සෙල්ලා අහන් ඉන්න මම මේ කියන දේ වීඩියෝ එක බලාගෙන ලියන්න එපා. ඉස්සෙල්ලා මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න. හොඳට අහගෙන ඉන්න. හරිද? මම මෙතන ලියන්න number system එක. මෙන්න number system එක. හරිද? ඊට පස්සේ මම ලියන්නම් මේ number system එකේ පාවිච්චි කරන symbols මොනවද කියලා. symbols. හරි? number system එකේ පාවිච්චි කරන symbols මොනවද? ඒ ටික මම මෙතන ලියන්න. හරි? ඊළඟට මෙතන මම ලියනවා smallest value එක. හරි? ඒ number system එකේ තියෙන නෑ මෙතන මම ඉස්සෙල්ලා මේක ලියන්න. number of symbols. number of symbols. දැන් symbol එකක් කිව්වම ළමයි මේ වරදවා තේරුම් ගන්න එපා. ඩිජිට් එකක් කියන්නේ සිම්බල් එකක් නේ. ක්වොන්ටිටි එකක් රිප්‍රසන්ට් කරන්න තියෙන සිම්බල් එක. ඒ ගන්න ඩිජිට් එකක් කියලා කියන්නේ. ඒතර මෙතන මේ සිම්බල් එකක් කියන්නේ ඩිජිට් එක. number of digits. එහෙම කියන්නත් පුළුවන්.
හරිද? එතකොට අපිට ඕන නම් smallest value එකයි largest value එකයි ලොකුම එකයි ඒ දෙක ලියන්නත් පුළුවන්. මේ ටික විතරක් දාමුකෝ දැනට. ෂේ. දැන් එදා ඉඳලා ඔය පොඩි කාලේ ඉඳලා ඕගොල්ලෝ maths වලට ගණිතයට ඉගෙන ගන්න number system එකක් තියෙනවා. මම ඕගොල්ලන්ට කියා දුන්නානේ ඒක 10 base numbers කියලා. 10 පාදේ සංඛ්‍යා කියලා. ඇයි ඒවට 10 base numbers කියලා කියන්නේ? ඒ number system එක අරගත්තාම ඒකේ අර වගේ digits 10ක් තියෙනවා. 10 digits. එතන digits 10ක් තියෙනවා. ඒ නිසා තමයි අපි ඒකේ base එක 10. 10 පාදේ විදිහට සලකන්නේ. හරිද? ඉතින් මේවට මේ IT වලදී අපි මේකට ආවම ওই 10 base numbers වලට 10 base number system එකට ලස්සන නමක් කියනවා. අපි ඒකට කියනවා decimal numbers කියලා. තේරෙනවද? එහෙනම් මෙන්න 10 base number. හරිද? මම මෙතන ලියන්නම් 10 base number. ඒවට කියන decimal කියලා. මේ හරියට ලියන්න 10 base ඒවට අපි කියනවා decimal. හරිද? මෙන්න decimal numbers. ඇයි ඒවට decimal කියලා කිව්වේ? ඒ decimal කියන number system එකේ එහෙම නැත්නම් 10 base number system එකේ ඒකේ ඔක්කොම digits 10ක් තියෙනවා. මොනවාද ඒ digits 10? 0 1 2 3 4 5 6 7 8 and 9. Number of symbols 10. මම ලියුවොත් එහෙනම් මේකේ smallest value එක smallest value is the 0. ඊට පස්සේ largest value 9. ලොකුම එක නා 9. හරිද? දැන් ඕකේ එදා ඉඳලා අපි දන්න දේ. ඒතකොට මේ පාඩමේ අපි විශේෂයෙන් ඉගෙන ගන්න ඕන මෙන්න මේ decimal numbers වලට අමතරව binary numbers. base එක දෙකයි. ඊළඟට octal numbers. ඊට පස්සේ hexadecimal numbers. එහෙම number systems තව තුනක් ඉගෙන ගන්න ඕන. හරිද? base is 2. base එක දෙකක් වෙන අයට තමයි අපි binary numbers කියලා කියන්නේ. binary. දැන් ඇයි මේගොල්ලන්ට 10 base numbers කියලා කිව්වේ? 10 base numbers කියලා කිව්වේ එතන සම්පූර්ණ මෙන්න මේ symbols එහෙම නැත්නම් digits 10ක් තියෙන නිසා. ඒ නිසා තමයි මේගොල්ලන්ට 10 base decimal කියලා කිව්වේ. එතකොට මෙතන base 2 කිව්වාම binary කිව්වාම එතන ඔක්කොම මේ වගේ symbols එහෙම නැත්නම් digits කීයක් තියෙන්න ඕන? දෙකයි තියෙන්න ඕන. number of symbols 2. එතකොට ඒකේ තියෙන symbols තමයි 0 and 1. 0 and 1. Smallest value 0, largest value 1. තේරුණාද? ওই විදිහටම අපිට ඕන වෙනවා මේ 8 base numbers. එහෙම නැත්නම් ඒවට අපි කියන octal numbers. වචන මතක තියාගන්න. octal. base එක 8. binary වල ඔක්කොම numbers digits දෙකක් තිබ්බනම් decimal වල ඔක්කොම digits 10ක් තිබ්බනම් octal වල ඔක්කොම digits කීයද? 8යි තියෙනවා. මොනවාද ඒ digits 8? 0 1 2 3 4 5 6 දැන් බලන්න ඔක්කොම කීයද කියලා? 1 2 3 4 5 6 7. 7යිනේ තියෙන ඔක්කොම 8ක් වෙන්න එපා. 7. හරිද? number of symbols, number of digits 8. smallest value 0. largest value 7. හරිද? තේරුණාද? මම එනවා එතනින් එහා hexadecimal ගැන කතා කරන්න. hexadecimal 16 base numbers. hexadecimal. දැන් හොඳට බලන්න. binary වල digits 2යි නා. octal වල digits 8යි නා. නේද? decimal වල digits 10යි නා. hexadecimal වල කොච්චරක් තියෙන්න ඕනද? 16ක් තියෙන්න ඕන. ඒකයි ඒකට hexadecimal කියලා කියන්නේ. ලියාගෙන ගියොත් ඒ 16 මේ 0 1 2 3 4 5 6 7 8 9 ඊළඟට 10 නේ 10 කියන නම්බර එක ලිව්ව හැටි පොඩි අවුලක් එනවා. මොකක්ද අවුල? binary number system එකේ තියෙන symbols digit ටික බලන්න. octal වල තියෙන digit list එක බලන්න. decimal වල තියෙන list එක බලන්න. මේ හැම list එකකම ඔයාට හොයාගන්න පුළුවනිද සමාන digit දෙකක්. එක සමාන symbol දෙකක් හොයාගන්න පුළුවන්. මේ 0 and 1 ඒ දෙන්න වෙනස්. 0 to 7 බලන්න සමාන digits තියෙනවද කියලා මේ list එකේ. නෑ, ඒවා වෙනස්. මෙයා නෙවෙයි මෙයා ඉන්නේ. එයා නෙවෙයි මෙතන ඉන්නේ. එයා නෙවෙයි මෙතන ඉන්නේ. ඔක්කොම වෙනස්. තේරෙනවද? decimal list එකේ සමාන දෙන්නෙක් ඉන්නවද? නෑ, සමාන දෙන්නෙක් නෑ.
හෙක්සාඩෙසිමල් වලත් එහෙනම් එක සමාන ඩිජිට් දෙකක් එක සමාන සිම්බල් දෙකක් තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න බෑ. කවුරු හරි මෙතන 10 කියලා ලිව්වොත් එහෙම හොඳට බලන්න 10 කියන නම්බර එක හැදෙන්නේ 0 and 1 කියන ඩිජිට්ස් එකතු වෙලා. ඒ දෙන කම්බයින් වෙලා හැදෙන්නේ. 0 and 1 කියන ඩිජිට්ස් අපි කල් තියාම ලිස්ට් එකට දාලා තියෙනවද නැද්ද? already added. already inserted. දැනටමත් මේ ලිස්ට් එකේ ඉන්න. ඒ නිසා 10 වෙනුවට අපි 10 ලියන්නේ නෑ ළමයි. 10 වෙනුවට අපි capital A ලියන. capital A. 11 වෙනුවට capital B. 12 වෙනුවට capital C. 13 වෙනුවට capital D. ඔක්කොම symbols කීයක් තියෙන්න ඕනද? 16 base නිසා ඔක්කොම symbols 16ක් තියෙන්න එපායි. එහෙනම් ගණන්ලා බලන්න. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. තාම 14යිනේ තියෙන්නේ. ඔක්කොම 16ක් වෙන්න එපා. ඒ කියන්නේ තව දෙකක් ඕන. A B C D E F. මේගොල්ලෝගේ මේ numerical value එක ගැන හිතුවොත් A capital A එයා assign කරේ අපි number 10 වෙනුවට 10 11 12 13 14 15 F10 එයාගේ numerical value එක තමයි F කියන්නේ කෙනාගේ numerical value එක තමයි 15 15 කියලා කියන්නේ. Number of symbols හරි 16 smallest value 0 largest value F. F කියලා කියන number එක. එක digit එක. තේරෙනවද? හොඳට මේක තේරුම් ගන්න. මේ වගේ relation එක හොඳට තේරුම් ගන්න. බලන්න ඕනම number system එකක් පටන් ගන්න කීයද? starting value එක පටන් ගන්න බිඳුවෙන් 0. තේරෙනවනේ? ඉවර වෙන්නේ කීයද? base එකට එකක් අඩුවේ. base එකට එකක් අඩුවේ. binary කිව්වේ මොකද්ද base එක 2යි. එයා ඉවර වෙන්නේ කීයෙන්ද? 2කට එකක් අඩුවෙන් 1. octal කිව්වේ 8 base එක 8යි. පටන් ගන්න බිඳුවෙන් ඉවර වෙන්නේ base එකට එකක් අඩුවෙන් 8ට එකක් අඩුවෙන්. ඒ කියන්නේ 7. තේරුණාද? decimal කිව්වහම base 10 10 පාදේ. ඉවර වෙන්නේ කීයද? 10ට එකක් අඩුවෙන් 9. තේරුණානේ? hexadecimal base 16 16 පාදේ. ඉවර වෙන්නේ කීයද? 16ට එකක් අඩුවෙන්. ඒ කියන්නේ කොච්චරකින්ද? 15න් 15ට මතක ඇති මේ 15 වෙනුවට අපි assign කරගත්ත letter එක තමයි F. ලස්සනට වැඩේ. තේරුම් අරන් මේක ලියන්න ළමයි. තේරුම් අරන් වීඩියෝ එක පause කරන්න. තේරුම් අරන් බලන්න. මේක ලියන්න. හරි නේද? හොඳයි. එහෙනම් මේ පාඩමේදී හරි මේ number system කියන පාඩමේදී basically මෙන්න මේක තමයි ඉගෙන ගන්න ඕන ළමයි. හරිද? ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕන number system conversion. ලියන්න ඊළඟ topic එක number system conversion. number systems conversion. මේ number system අතර පරිවර්තන තමයි ඉගෙන ගන්න ඕන. number systems conversion. ලියුවද? දැන් මේ වෙද්දී අපි මේව දන්නවද? මොනවද? 10 base numbers තියෙනවා. ඒ කිව්වේ decimal numbers තියෙනවා. දැන් අලුතෙන් මේ binary කියලා එකක් ගැන කතා කරා. binary numbers තියෙනවා. digit දෙකයිනේ තියෙන්නේ. ඊළඟට octal numbers තියෙනවා. ඊට පස්සේ hexadecimal numbers තියෙනවා. මේ පාඩමේදී අපි ඉගෙන ගන්න ඕන කොහොමද decimal එක binary කරන්නේ? decimal to binary conversion. අනිත් පැත්ත binary to decimal conversion. decimal to octal. octal to decimal. හරි? decimal to hexadecimal. hexadecimal to decimal. binary to octal. octal to binary. binary to hexadecimal. hexadecimal to octal. මේ binary. අවසානයේ octal to hexadecimal. hexadecimal to octal. ඔන්න ඔය කන්වර්ෂන් ටික ඉගෙන ගන්න ඕන. ඔයගොල්ලෝ පොඩි වෙනසක් පේන්නේ නැති. මේක මම අදිද්දි මේ ඩෑෂර්ස් වලින් නේද? කඩිරි වලින් නැද්ද? ඒකට හේතුව මම පස්සේ කියන්න. හරිද? ඒකට හේතුව පස්සේ කියන්නම්. number system conversion කියලා ලිව්වනේ. ඔව් මේව ලියන්න. number system conversion. මේ decimal to binary. binary to decimal. decimal to octal. මේක අඳින්න. octal to decimal. decimal to hexadecimal. hexadecimal.
හරි. එහෙනම් මම මේ කන්වර්ෂන් තුනම ඕගොල්ලන්ට එකපාර කියලා දෙන්න. එකපාර කියලා දෙනවා. හොඳට ළමයි අල්ල ගන්න. ගොඩාක් ළමයි මම දැකලා තියෙනවා මේක කරන්නේ කඩපාඩමෙන්. හරිද? ගොඩක් කඩපාඩමෙන් කරන්නේ. ඉස්සෙල්ලා පාඩම් කරගන්න. හරි binary to decimal නම් මෙහෙම. decimal to binary නම් මෙහෙම. නෑ. මම ඕගොල්ලන්ට දැන් මෙතන කන්වර්ෂන් ඔක්කොම හොඳට බැලුවොත් එහෙම 1 2 3 4 5 6 දෙපැත්තටම ඊතල ගහලා තියෙන නිසා 2. මෙතන ඔක්කොම කන්වර්ෂන් 12ක් තියෙනවා. ඔය 12 වෙන වෙනම පාඩම් කරන්න ගියොත් ඕගොල්ලෝ පටල ගන්නවා අනිවාර්යයි. හරිද මේ පහුගිය අවුරුදු වලට අපි උගන්වලා තියෙනවනේ පන්ති වලට. ඒතර අනිවාර්යෙන් ළමයි යෝග පටල ගන්න. ඒ නිසා මේ මම කියලා දෙන ක්‍රමයට පුරුදු වෙන්න. මේවා ළමයි වෙන වෙනම කඩපාඩම් කරන්න එපා. බයිනරි ඒවා ඩෙසිමල් කරන්න, මෙහෙම ඩෙසිමල් ඒවා ඔක්ටල් කරන්න, එහෙම කඩපාඩම් කරන්න එපා. හරිද? මම ඕගොල්ලොන්ට ක්‍රම දෙකක් තුනක් විතරයි කියලා දෙන්නේ. ඒ ක්‍රම ටික දාලා මේකේ ඔක්කොම ගණන් ටික හදන්න පුළුවන්. තේරෙනවද? ඔක්කොම ගණන් ටික හදන්න පුළුවන්. එහෙනම් මම එනවා ඔන්න ඔය නම්බර් සිස්ටම් කන්වර්ෂන් කියන කොටස. හරිද? එහෙනම් ඕගොල්ලෝ ඉස්සෙල්ලම මේ වගේ chart එකක් ඇඳගන්න. ඔයාලගේ පොත කෑලි 3කට බෙදා ගන්න. හරි? 1 2 3. හරිද? ඔය විදිහට කෑලි 3කට බෙදා ගන්න. පළවෙනි කොලම් එකේ ලියන්න decimal to binary. decimal to binary 10 to 2 decimal to binary. හරිද? ඊළඟ කොලම් එකේ ලියන්න මොකක්ද? decimal to octal. decimal to octal 10 to 8. හරිද? decimal to octal. අන්තිම කොලම් එකේ ලියනවා decimal to hexadecimal 10 to 60. හදාගන්න ඔහොම ටේබල් එකක් ඉක්මනින්. හරිද? මම ඉස්සෙල්ලා එක්සැම්පල් එකක් කරලා පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක බලාගෙන තනියම කරන්න ඕනේ. ස්ක්‍රීන් එක දිහා බලන්න නැතුව, බෝඩ් එක දිහා බලන්න නැතුව. හරිද? එක්සැම්පල් එකක් අරගෙන ඒ එක්සැම්පල් එක නම්බර් එකක් අරගෙන මම ඒ නම්බර් එක බයිනරි වලටත් කන්වර්ට් කරනවා. ඊළඟට ඔක්ටල් වලට හෙක්සාඩෙසිමල් තුනටම කන්වර්ට් කරලා පෙන්නනවා. ඒ කන්වර්ට් කරලා පෙන්නනකල් ඕගොල්ලෝ බලන් ඉන්න. මොකද ලියන්න යන්න එපා. මම කන්වර්ට් කරාට පස්සේ ඕගොල්ලෝ ස්ක්‍රීන් එක බලන්නේ නැතුව වීඩියෝ එක පෝස් කරා. ස්ක්‍රීන් එක බලන්නේ නැතිව ඕගොල්ලෝ තනියෙන් හදන්න ගන්න. පස්සේ මම දෙනවා ගාන. ගාන දීලා ඕගොල්ලොන්ට වෙලාවක් දෙනවා හදන්න. ඒ වෙලාව ඇතුළත ඕගොල්ලෝ හදන්න ඕනේ. ඊට පස්සේ මම හදනවා. පළවෙනි ගානේදී මම ඉස්සෙල්ලා හදන්නේ. ඊතරින් පස්සේ ඕගොල්ලෝ තමයි ඉස්සෙල්ලා හදන්නේ. මෙන්න මම ගන්න පළවෙනි එක්සැම්පල් එක 18. මම මේක බයිනරි කරන්නත් ඕන. මම මේ නම්බර් එක ඔක්ටල් වලට හරවන්නත් ඕන. මම මේ නම්බර් එක හෙක්සාඩෙසිමල් වලට හරව ගන්නත් ඕන. ඔයාට ඕන මේක බයිනරි කරන්නම් ඔයා මෙන්න මේ නම්බර් එක දෙකෙන් බෙදාගෙන යන්න. දෙකෙන් බෙදාගෙන යන්න. ඔයාට ඕන මේක ඔක්ටල් කරන්න නම් මේ නම්බර් එක 8ෙන් බෙදාගෙන යන්න. ඔයාට ඕන මේක හෙක්සාඩෙසිමල් කරන්න නම් මේ නම්බර් එක 16ෙන් බෙදාගෙන යන්න. පොඩ්ඩක් ඉන්න බෙදලා පෙන්නන්න. හරිද? 18 divide by 2 answer is 9 reminder is 0. 18 ඇතුලේ දෙකේ ගොඩවල් ඔක්කොම 9යි තියෙන්නේ. දෙවරක් 9 18 නිසා කීයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. හරිද? ආයෙත් මෙන්න මේ answer එක. හරි? 18 දෙකෙන් බෙදුවම ලැබෙන answer එක තියෙනවා. ඒක ආපහු බෙදන්න ඕනේ දෙකෙන්. divide by 2. answer is 4 reminder is 1. 9ට දෙකේව 4ක් තියෙනවා. දෙවරක් 4 8 නිසා එකක් ඉතිරි වෙනවා. ආයෙත් බෙදන්න ඕන දෙක. මේ කවද වෙනකල් බෙදන්නද ළමයි මේක? කවදා හරි දවසක මෙන්න මෙතන ආන්සර් එක 0. ඒ උත්තරේ බිඳුව හම් වෙනකල් බෙදන්න ඕන. මෙන්න මෙතෙන් එන ආන්සර් එක බෙදපුවාම එන ආන්සර් එක එතෙන් බිඳුව හම් වෙනකල් බෙදන්න ඕන. සමහර අය මම දැකලා තියෙනවා ඉස්සෙල්ලා මේක මෙහෙම කොකු ටික ගහගෙන යනවා මෙහෙම බෙදන ඒවා ටික. ගහගෙන ගිහිල්ලා ඊට පස්සේ මේවට උත්තරත් ලියනවා. පස්සේ තමයි රිමයින්ඩර් එක ඉදිරි ගාන ලකුණු කරන්න. එපා. එක ස්ටෙප් එකක වැඩ ඉවර කළා ඊළඟ ස්ටෙප් එකට එන්න.
එතකොට වරදින්නේ නැහැ. නැත්තම් වරදිනවා අර පඬිතුකමට කරන්න ගිහිල්ලා. නේද? සමහරු මේ බෙදන එකත් අර අඩි රූල තියලානේ කරන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා මේව දිගට බෙදීම ගහගෙන ඉන්න. නෑ මේ පැහැදිලිව Tamanට පුළුවන් මේ පොඩි ඉරක් අඳින්න. එහෙම කරන්න. හරිද? එතකොට මේ වරදිනවා අඩු. ඒකයි මම මේ කියන්නේ. ඕගොල්ලන්ට එක්සෑම් එකට හම්බ වෙන ගාන කොච්චර අඩි රූල් දාලා ලොකු කැටයන් දාලා හැදුවත් උත්තරේ වැදිනම් වැඩක් නැහැ ළම. තේරෙනවද? ඒ නිසා පැහැදිලිව හදන්න ඕනේ. ඒක අනිවාර්යයි. පැහැදිලිව හදන්න ඕන. හරියට හදන්න ඕන. මෙහෙම හදන්න. එහෙනම් මේ ආන්සර් එක අපිට 0 බිඳුව නෙවෙයිනේ හම්බුනේ. නිසා ආයෙත් බෙදන්න වෙනවා දෙකේ. නේද? 4 divide by 2. Answer is 2. Remainder is 0. Again divide by 2. Answer is 1. Remainder is 0. Again divide by 2. Answer is 0. Remainder is 1. ඉතිරි එකයි. දැන් ළමයි සමහර අයට හෙන ගැටලුවක් මේක. අවසානයේ මේ දෙකෙන් බෙදුවාම උත්තරේ එකක් ආවනේ. මම කිව්වේ කවදා හරි දවසක උත්තරේ බිඳුවක් වෙනකල් බෙදන්න කියලා. නේද? එතකොට සමහර අයට එන ප්‍රශ්නයක් තමයි මේ මෙතන එක දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙන්නේ කොහොමද? ඒක අනිත් පැත්තට බෙදලා බලන්න එතකොට තේරෙයි. අනිත් පැත්තට බෙදලා බලන්න මේ එක ඕගොල්ලෝ සාමාන්‍ය බෙදන්නේ මෙහෙටනේ. එක දෙකෙන් බෙදන්න. මේ මෙතන කරලා තියෙන්නේ එක දෙකෙන් බෙදන්න. එකට දෙකේව නෑ බිඳුවයි දෙවරක් බිඳුවයි එකක් ඉතිරි. මේ දැක්ක දෙකක් ඉතිරි. ඒක තමයි මේ තියෙන්නේ. හරිද? එහෙම. එන උත්තරේ මෙන්න මේ ඉතිරි ගණන් ටික යට ඉඳලා උඩටයි ලියන්න ඕන. ඕගොල්ලෝ ගාන හදද්දිත් මෙතන ඊතලයක් දාගන්න. එතකොට පැටලෙන්නේ නැහැ ළමයි. පැහැදිලි. ගාන හදන හැටි බලන මනුස්සයට උනත් පැහැදිලි. එහෙනම් ෆයිනල් ආන්සර් එක අවසාන උත්තරේ එනවා 100 100 යට ඉඳලා උඩට ලිය 10 base is 2 binary කියලා මෙතන base එක 2යි කියලා අනිවාර්යෙන් ලියන්න ඕන. ලිව්වේ නැත්තම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි ලිව්වේ නැත්තම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරිද? මම ඊළඟට ওই නම්බර එක ඔක්ටල් වලට කන්වර්ට් කරලා පෙන්නනවා. ඔක්ටල් වල decimal to octal. බලාගන්න. 18 divided by 8. Answer is 2. Remainder is 2. 18 ඇතුලේ 8 ගොඩවල් 2යි 8 වරක් 2 16 නිසා දෙකක් ඉතිරි වෙනවා. හරිද? ආයෙත් මේක බෙදන්න ඕන 8ෙන්. කවදා හරි මෙන්න මෙතෙන්ට උත්තරේ බිඳුව වෙනකල් බෙදන්න එපා. තේරෙනවද? හා. දෙකට 8 ඒවා නෑ. answer is 0. බිඳුව. ඉතිරි කීයද? remainder is 2. එන answer එක අරක වගේමයි යට ඉඳලා උඩටයි ලියන්න. එහෙනම් 22 in octal. octal කියලා අනිවාර්යෙන් ලියන්න ඕන. නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ ළමයි. අපරාධේ මහන්සි වෙලා හදලා අවසානයේ අර පුංචි ඉලක්කම ලියලා නැති නිසා ලකුණු නැති වෙනවා ඔක්කොම. අන්තිම එක. මේටි හෙක්සාඩෙසිමල් වලට හරවන්න ඕන. එහෙනම් 16න් බෙදාගෙන යනවා. දැන් බලන්නකෝ. මේවා වෙන වෙනම හදාගත්තා නම් පටල ගන්නවා ළමයි. දැන් මේක එහෙම නෙවෙයිනේ. ඔක්ටල් කරන්න ඕන නම් 8ෙන් බෙදුවා, බයිනරි කරන්න ඕන නම් 2ෙන් බෙදුවා, හෙක්සාඩෙසිමල් කරන්න ඕන නම් 16ෙන් බෙදුවා. එච්චරයි මතක තියාගන්න තියෙන්නේ. මම ඉන්නකෝ ආවසානයේ ආපහු මේවා සමරයිස් කරලා කියනක. බලගන්න හෙක්සාඩෙසිමල් කරන හැටි. 18 divided by 60. Answer is 1. Remainder is 2. 18 ඇතුලේ 16 ගොඩවල් එකයි තියෙන්නේ. 14ක් එක 16 නිසා දෙකක් ඉතිරි. Again divide by 60. ආයෙත් 16ෙන් බෙදන්න. හරිද? එකට 16ව නැහැ. Answer is 0. Remainder is 1. යට ඉඳලා උඩට උත්තරේ ලිව්වොත් 1 2 12 in hexadecimal. දැන් වීඩියෝ එක පෝස් කරලා හදන්න. හරි. දැන් මේක තේරෙන්නේ නැති කියලා හිතන්න. හරි? ඒත් එක්කම මම ඕගොල්ලොන්ට මෙන්න මේ බයිනරි වලට හරවද්දි. ඒකට ලේසි ක්‍රමයක් කියලා දෙන්න. මොකද ඔය බයිනරි කියන එක ඉස්සරහටත් දැන් ඔය octal to hexadecimal. octal to binary, binary to octal. ඒ තැන් වලදීත් අපිට මේ binary තමයි වැඩිපුරම ඕන වෙන්නේ. ඉස්සරහ පාඩම් වලදී සමහර තැන් වලට binary ඕන වෙනවා. ඒ නිසා මේ binary වලට මම ලේසි ක්‍රමයක් කියලා දෙන්න. ඒක ඕනනම් octal hexadecimal වලටත් කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ මම දන්නවා චක්‍රේ පොඩ්ඩක් අඩුපාඩු නිසා ඔය දෙක ලේසි ක්‍රමේ තමයි අමාරු කරගන්න. ඒ නිසා මම මේ binary වලට ලේසි ක්‍රමයක් කියලා දෙන්න. ලේසි ක්‍රමේ තමයි මේක. හොඳට බලාගන්න. ඒකත් මේ කොටුව ඇතුලෙන් පල්ලෙහෙන් ලියන්න. හරි මේකට පල්ලෙහෙන් මම මේ බෝඩ් එකේ නැති නිසා මම ආපහු මේක මකලා ලියන්න. ඕගොල්ලෝ මීට පල්ලෙහෙන් ලියන්න. හරිද? ඊසි කියලා දාලා ඒක ලියන්න.
හරි. මේ බලන්න. මම ඉස්සෙල්ලම ලියා ගන්නවා මෙන්න මේ number pattern එක. හරි? right to left ලියන්න ඕනේ. right to left. 1 2 4 8 16 32 64 128 pattern එක තේරෙනවනේ? මේ මෙයා ඩබල් කරා මෙතනින් ලිව්වා. එයා ඩබල් කරා මෙතනින් ලිව්වා. එයා ඩබල් කරා මෙතනින් ලිව්වා. එයා ඩබල් එහෙම නෙවෙයි යන්නේ. ඕන කෙනෙක්ට බැලුවමට තේරෙනවා ඔය pattern එක. දැන් ඔයාලට කන්වර්ට් කරන්න කීයද දුන්නේ? 18 18නේ. ඔයා බලන්න මෙන්න මේ number list එකේ මේ numbers list එකේ 18ට අඩුවෙන් ළඟින් ඉන්නේ කවුද කියලා බලන්න. 18ට අඩු වෙන්නත් ඕන ළඟ වෙන්නත් ඕන. කවුද ඉන්නේ? 18ට අඩුවෙන් ළඟින් ඉන්නේ 16 මේ 60. එහෙනම් ඒ 16 කෙලින් එක ලියන්න. 16 කෙලින් එක ලියන්න. එක ලියලා මෙන්න මෙතන 18න් අර 16 අඩු කරලා බලන්න තව කීයක් ඉතුරු වෙනවද කියලා. තව කීයක් ඉතුරු වෙනවද? තව දෙකක් ඉතුරු වෙනවා. ඊළඟට ඔයා බලනවා මේ ලිස්ට් එකේ දෙක හෝ දෙකට අඩුවෙන් ළඟින් ඉන්නේ කවුද? දෙක හෝ දෙකට අඩුවෙන් ළඟින් ඉන්නේ කවුද? දෙකට අඩුවෙන් ළඟින් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? දෙක කියන කෙනා ලිස්ට් එකේ ඉන්නවනේ. එහෙනම් එයා කෙලිනුත් එක ලියලා ඉතිරි හිස් තැන් වලට බිංදු දාන්න. ඉතිරි හිස් තැන් වලට බිංදු දාන්න. බලන්න බෙදලා ගන්න උත්තරේ මේ උත්තරේ සමානයිනේ බයිනරි. ඒ දෙකම සමානයි. ඔය MCQ වලදී මේ ක්‍රමය පාවිච්චි කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔය බයිනරි ටු ඔක්ටල් ඒ වගේ කන්වර්ෂන් වලදීත් මේ ක්‍රමය පාවිච්චි කරන්න. කිසිම ගැල්ලුවක් නැහැ. සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ. හැබැයි ඔයාලට කිව්වොත් එහෙම පේපර් එකේ එසේ පේපර් එකේ ඔයාලට කියනවා මෙහෙම දෙයක්. මොකද්ද? 18 මේ නම්බර් එක දීලා හරිද මේක කන්වර්ට් කරන්න කියනවා බයිනරි වලට. එතකොට දෙකෙන් බෙදලා පෙන්නන්න ඕන. හරිද? එතකොට දෙකෙන් බෙදලා පෙන්නන්න ඕන. මේ ක්‍රමය මම කියලා දුන්නේ MCQ වලටයි. ඉස්සරහා තව ටිකක් එනවා. ඒ වෙලාවේදී මම කියන්නම්. හරිද? මේ ක්‍රමය කියලා දුන්නේ දැනට මතක තියාගන්න MCQ වලට. හරිද? MCQ වලට විතරයි මේක. දෙවෙනි ගානත් මම හදලා පෙන්නන්නම්. ඊට පස්සේ තුන්වෙනි ගාන ඉඳලා තනියෙන් හදන්න. හරි? මෙන්න මම තෝරගන්න දෙවෙනි ගාන 26 26. 26. දැන් තේරුණා නම් වැඩේ මගෙත් එක්කම හදාගෙන යන්න කමක් නැහැ. නැත්තම් මේ ගානත් බලා ගන්න. 26. ඉස්සල්ලාම බයිනරි කරන්න ඕන. එතකොට දෙකෙන් බෙදාගෙන යන්න ඕන. 26 divide by 2. Answer is 30. Remainder is 0. Again divide by 2. Answer is 6. Remainder is 1. Divide by 2. Answer is 3. Remainder is 0. Divide by 2. Answer is 1. Remainder is 1. Divide by 2. Answer is 0. Remainder is 1. සර වැඩි නම් ආයෙ කිමීට බෙදලා පෙන්නන්න. 26 divide by 2. 26 දෙකෙන් බෙදුවොත් උත්තරේ 13. දෙවරක් 26 13 නිසා sorry 13 වරක් දෙක 26 නිසා ඉතිරි බිඳුවයි. හරිනේ? ආයෙත් මේක බෙදන්න ඕන දෙකෙන්. 13 ඇතුලේ දෙකේ ගොඩවල් 6ක් තියෙනවා. දෙවරක් 6 12යිනේ. ඒ නිසා එකක් ඉතිරි වෙනවා. ආයෙත් මේක බෙදනවා දෙකෙන්. 6 ඇතුලේ දෙකේ ගොඩවල් 3ක් තියෙනවා. දෙවරක් 3 6 නිසා කීයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. නේද? ආයෙත් මේක බෙදනවා දෙකෙන්. 3ට දෙකේ ඒවා. 3 ඇතුලේ දෙකේ ඒවා එකක් තියෙනවා. දෙවරක් එක දෙක නිසා ඔන්න එකක් ඉතිරි වෙනවා. ආයෙත් මේක බෙදුවා දෙකේ. එකට දෙකේව නෑ බිඳුවයි ඉතිරි එකයි. එන උත්තරේ මෙහෙට ලිව්වොත් 111010 in binary. තේරුණා? එහෙමයි හදා. ඕකම ඔක්ටල් කරලා බලන්න. 26 8 බෙදාගෙන යන්න ඕන. 26 ඇතුලේ 8 කොටවල් කීයද? දැන් ඉතින් චක්‍රය මතක තියෙන්න ඕනේ. 3. 8 වරක් 3 24 නිසා දෙකක් ඉතිරි. නේද? Divide by 8. Answer is 0. Remainder is 3. Final answer 32 in octal. හරිද? ඔය විදිහටම hexadecimal කරා. 26 බෙදාගෙන යන්න ඕන 16. 26 divide by 60. Answer is 1. Remainder is 10. 26 ඇතුලේ 16 ගොඩවල් එකයි තියෙන්නේ. 10 එක 16 නිසා 10ක් ඉතිරි වෙනවා. හැම වෙලේම බලන්න මම අර කිව්වනේ ඉතිරි ගානත් ලකුණු කරලා තමයි ඊළඟ ස්ටෙප් එකට එන්න ඕන කියලා කිව්වනේ. හැම වෙලේම මෙන්න මේ ඉතිරි වෙන ගාන රිමයින්ඩ් එක ඉතිරි වෙන ගාන
10ක් හරි ඊට වඩා වැඩි නම් හරි මේ වෙලාවෙම හෙක්සාඩෙසිමල් වල 10 වෙනුවට assign කරපු letter එකක් තියෙනවනේ. අන්න ඒක ලියා ගන්න. අය පස්සේ ලියන්න තියන්න එපා. මේ වෙලාවෙම ලියන්න. එතන 10 එයා වෙනුවට assign කරලා තියෙනවා capital A. හරි නේද? Again divide by 16. Answer is 0. Reminder is 1. Final answer is 1A in hexadecimal. හරිද? තේරුම් අරන් හදන්න. හරි. ඊළඟ ගාන. මම දෙනවා ඔයගොල්ලෝ ඉස්සෙල්ලා හදන්න ඕන. හරිද? 78 78. පටන් ගන්න. 78 78. බයිනරි කරන්න, ඔක්ටල් කරන්න, හෙක්සාඩෙසිමල් වලට හරවන්න. වීඩියෝ එක පෝස් කරලා හැදුවා. හරි බලාගන්න. දැන් බලන්න චෙක් කරගන්න තමන්ගේ ආන්සර් එක හරිද කියලා. divide by 2. දැන් ඔයාට 78 එකපාර දෙකෙන් බෙදා ගන්න අමාරු නම් 78ට දෙකේව කීයක් තියෙනවද කියලා නිකන් කන්ෆියුස් ගතියක් තියෙනවා නම් කෑල්ල කෑල්ල බෙදන්න මේ. ඉස්සෙල්ලා 7ට දෙකේව බලන්න. 7ට දෙකේව 3යි දෙවරක් 3 6 හින්දා එකක් ඉතිරි වෙනවනේ. ඒකත් එක්ක මේ 8 18ට බලන්න. එතන ඉස්සෙල්ලා මෙන්න 4 බැලුවා 4 දෙකේව 3යි දෙවරක් 3 6 නිසා එකක් ඉතිරි වෙනවනේ. ඒකත් එක්ක මේ 8 ඒ කියන්නේ 18ට බලන්න. 18ට දෙකේව 9යි. එතන 18ට දෙකේව 9යි. දෙවරක් 9 18 නිසා කීයක්වත් ඉතිරි වෙන්නේ නැහැ නේ. ආයෙත් බෙදන්න ඕන දෙක. divide by 2. 3ට දෙකේව එකක් තියෙනවා. දෙවරක් එක දෙක නිසා එකක් ඉතිරි. ඒකත් එක්ක 9ට 19ට. 19ට දෙකේව 9. දෙවරක් 9 18 නිසා අන්න එකක් ඉතිරි. ආයෙත් දෙකෙන් බෙදුවා. දැන් ලේසි. 9යි 18යි එකක් ඉතිරි. ආයෙ මේක දෙකෙන් බෙදුවා. divide by 2. ආන්සර් එක. උත්තරේ 4යි. දෙවරක් 4 8 නිසා එකක් ඉතිරි. ආයෙ මේක බෙදුවා දෙකෙන්. Answer is 2. Remainder is 0. Again divide by 2. Answer is 1. Remainder is 0. Again divide by 2. Answer is 0. Remainder is 1. Final answer. පල්ලෙහා හිටියේ නැති නිසා මං උඩින් ලියන්න 100 100 111 111 0 in binary. චෙක් කරන්න තමන්ගේ උත්තරේ හරිද කියලා. හරි. ඊළඟ ඔක්ටල්. divide by 8. දැන් තියෙන්න ඕනේ ඉතින් චක්කරේ. 78ට 8 වරක් නේද? කොච්චරක් තියෙනවද? 9ක් තියෙනවනේ. 72යි 6ක් ඉතිරි. remainder is 6. Again divide by 8. Answer is 1. Remainder is 1. Again divide by 8. Answer is 0. Remainder is 1. Final answer is 116 in octal. හරි. හෙක්සාඩෙසිමල් වලට මෙන්න බෙදුව 16. 16 වර චක්‍රේ මතක තියාගන්න ඕනේ. 74ට 16ව 4ක් තියෙනවනේ 14ක් 4 64. එතකොට 78යි මෙතන 64යි කියන්නේ අඩු කරොත් එහෙම තව කීයක් ඉතිරි වෙනවද? 14ක් ඉතිරි වෙනවා. Remainder is 40. ඉතිරි වෙන ගාන 10ක් හරි ඊට වඩා වැඩි නම් හරි ඊට අදාළ අකුර දාගන්න. E. Divide by 16. Answer is 0. Remainder is 4. Final answer 4E in hexadecimal. බලන්න තමන්ගේ උත්තර හරිද කියලා. දැන් මම කියලා දුන්නානේ මේකට ලේසි ක්‍රමයක නේද? බලමු නිකන් 78 ඒ විදිහට හදලා 78 1 2 4 8 16 32 64 128 ඔය විදිහට. ඔයාලට දුන්නේ 78. 78ට අඩුවෙන් ළඟින් මේ ලිස්ට් එකේ ඉන්නේ කවුද? 64. 78න් 64ක් අඩු කරොත් තව 14ක් ඉතිරි වෙනවා. ඊළඟට බලනවා 14ට අඩුවෙන් ළඟින් කවුද ඉන්නේ? මේ
14ට ළඟ වුණාට 16 අඩු නැහැ නිසා 14ට අඩු වෙලා ළඟින් ඉන්නේ 8. දැන් 14න් 8ක් අඩු කරොත් තව 6ක් ඉතුරු වෙනවා. ඊළඟට බලන්න ඕන 6ට අඩු වෙලා ළඟින් ඉන්නේ කවුද කියලා. කවුද 6ට අඩු වෙලා ළඟින් ඉන්නේ? මේ 4යි. දැන් අර 6න් 4ක් අඩු කරොත් තව 2ක් ඉතිරි නේ. 2ට අඩු වෙලා ළඟින් නැහැ. 2 ඉන්නවා ලිස්ට් එකේ. එහෙනම් ඒකෙලුත් 1 ලියලා මැද්ද හිස්තැන් වලට බිංදු දාන්න. එතකොට අපි 78 2ෙන් බෙදලා බයිනරි කරත් මේ ආන්සර් එක එනවා. ඔය ලේසි ක්‍රමයේ විදියට ඒ හැදුවත් ඔය උත්තරේ එන්නේ. මෙන්න මම ඔයාට දෙන ඊළඟ ගාන. ලියා ගන්න මට කලින් හදන්න. හරිද ඊළඟ ගාන 205 205. 205. බයිනරි කරන්න. ඔක්ටල් කරන්න. හෙක්සාඩෙසිමල් හරහා. හදමු ඉක්මනින් වීඩියෝ එක පෝස් කරලා. හරි. බලන්න තමන්ගේ උත්තර ටික හරිද කියලා. divide by 2 1 0 2 remind is 1. divide by 2 5 1 remind is 0. divide by 2 answer is 25 remind is 1. divide by 2 answer is 12 remind is 1. divide by 2 answer is 6 remind is 0. divide by 2 answer is 3 remind is 0. divide by 2 answer is 1 remind is 1. divide by 2 answer is 0 remind is 1. final answer එක එනවා මම මෙහෙට ලියනවා 1 1 0 0 1 1 0 1 in binary මෙහෙට හරි පස්සේ ඔක්ටල් වලට divide by 8 දෙකට නෑ 20ට 8 ඒවා එකයි එහෙම බලන්න පුළුවන් නේද ඔය මැත්ස් වලදී ඔයාලා ගණිතයේදී බලන්න හතරක් ඉදිරි තව 16 නේ සෝරි 8 ඒවා දෙකයි නේ දෙකයි හතරක් ඉදිරි ඊපස්සේ 45ට 8 ඒවා 5යි 8 වරක් 5 40 නිසා 5ක් ඉදිරි divide by 8 ආයෙත් 8ෙන් බෙදුවා 25 ඇතුලේ 8 ඒවා 3යි නේ 8 වරක් 3 24 නිසා එකක් ඉදිරි ආයෙත් බෙදුවා 8 3ට 8 ඒවා නෑ බිංදුවයි ඉතිරි 3 මේ පැත්තට ලිව්වොත් 315 in octal හරිද ඊළඟට hexadecimal divide by 60 ඒකෙන් බලන්න 205ට 16 එකපාර හොයාගන්න අමාරු නම් කෑල්ලෙන් කෑල්ල බලන්න දෙකට නෑ 20 ඇතුලේ 16 එකක් තියෙනවා එතකොට හතරක් තව ඉතිරි වෙනවා 20 ඇතුලේ 16 එකක් තියෙනවා 16 වරක් එක 16 නිසා තව හතරක් ඉතිරි වෙනවා ඊළඟට බලන්න ඕන ඒ හතරත් එක පහ 45ට 16 කීයක් තියෙනවා 45ට 16 දෙකයි තියෙන්නේ නේද 45ට 16 දෙකයි තියෙන්නේ එතකොට 16 වරක් දෙක 32 නිසා 45න් 32ක් ගියාම තව 13ක් ඉතිරි වෙනවා එහෙනම් මෙන්න රිමයින්ඩර් 13 ඒකට අදාළ අකුර දාගත්තා D again divide by 60 12 ඇතුලේ 16 නැහැ 0 remind is 12 ඒ කියන්නේ C මේ අතර ලිව්වාම CD in hexadecimal හරිනේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න next one ඊළඟ 61 61 කරන්න ඉක්මනේ මට කලින් කරා 61 61 ගාන දැන් අහගත්තානේ ලියාගත්තානේ වීඩියෝ එක පෝස් කරා නතර කරා ගාන හැදුවා හරි decimal number එකක් නේ 61 61 කියලා කියන්නේ binary කරන්න නම් දෙකෙන් බෙදන්න ඕන divide by 2 30 remind is 1 divide by 2 15 remind is 0 divide by 2 7 remind is 1 divide by 2 3 remind is 1 divide by 2 1 remind is 1 divide by 2 0 remind is 1 final answer 1 1 1 1 0 1 in binary හරිනේ to octal octal වලට හරවනවා divide by 8 බලන්න 61කට 8 ඒවා 7යි තියෙනනේ 7යි තියෙන්නේ 8 වරක් 7 56 එතකොට තව 5ක් ඉතිරි වෙනවා
remainder is 5. Divide by 8, 0, remainder is 7. 75. 75 in octal. හරිනේ. Again divide by 16. 61 ඇතුලේ 16ව 3ක් තියෙනවානේ. 16ව 3ක් 48යි. එතකොට 13ක් ඉතිරි. කියන D. Divide by 16. Answer is 0. Remainder is 3. Final answer is 3D in hexadecimal. හරිද? හරිද? මෙන්න අන්තිම එක. 164 164. හදමු ඉක්මනින්. හදන්න ඉක්මනින්. හරි. Divide by 2. 8, 2, 0. Divide by 2. 4, 1. Remainder is 0. Divide by 2. 20. Remainder is 1. Divide by 2. 10. Remainder is 0. Divide by 2. 5. Remainder is 0. Divide by 2. 2. Remainder is 1. Divide by 2. Answer is 1. Remainder is 0. Divide by 2. Answer is 0. Remainder is 1. වේගෙන් හැදුවා. එහෙම පුරුදු වෙන්න. දැන් ගොඩක් ගණන් හැදුවා. නේද? එහෙනම් final answer 1 0 1 0 0 1 0 0 in binary. octal වලට හරවනවා 8ෙන් බෙදලා. Divide by 8. 16 16ට 8වත් 2යි නේ. 4 0. Remainder is 4. Divide by 8. 2. Remainder is 4. Divide by 8. 0. Remainder is 2. 244 in octal. Final one. 2 hexadecimal. 1 0. Remainder is 4. Divide by 16. 0. Remainder is 10. 10 is the capital A. එහෙනම් අන්තිම උත්තරේ A4 in hexadecimal. අනිවාර්යෙන් මේ බේස් එක 16 16 කියලා ලියන්න ඕනේ. නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් මෙහෙමයි. අවසානෙටම ඕගොල්ලෝ මතක තියාගන්න ඕන මෙන්න මේ දේ විතරයි. හරි අවසානට මතක තියාගන්න ඕන මේ දේ. මොකක්ද? ඔයාට කිව්වොත් එහෙම ඩෙසිමල් නම්බර් එකක් දීලා. හොඳට මේක තේරුම් ගන්න. මේ ටික මතක තියාගත්තා නම් ඇති. මේ ක්‍රම වෙන වෙනම මතක තියාගන්න ඕන වෙන්නේ නැහැ. ඔයාට ඩෙසිමල් නම්බර් එකක් දීලා ඒක වෙනත් ඕනම නම්බර් සිස්ටම් එකකට හරවන්න කිව්වොත් මොකද්ද කරන්න තියෙන්නේ? ඔයාට කරන්න තියෙන්නේ මේකෙන් බෙදාගෙන යන්නයි තියෙන්නේ. බයිනරි කරන්න කිව්වොත් දෙකෙන් බෙදා යන්න. තේරෙනවද? ඔක්ටල් කරන්න කිව්වොත් 8ෙන් බෙදා යන්න. හෙක්සාඩෙසිමල් කරන්න කිව්වොත් 4ෙන් බෙදා යන්න. තේරෙනවද? ඒ විදිහට හරවන්න ඕන මොකක්ද? ඒකේ බේස් එක කීයද? ඒ නම්බර් එකෙන් බෙදාගෙන ගියා නම් හරි. එච්චරයි කරන්න තියෙන්නේ. ওই ටික විතරක් මතක තියාගන්න. ඩෙසිමල් ටු අද බෙදාගෙන ගියා නම් හරි. ඩෙසිමල් ටු අද බෙදාගෙන යන්න. අද බෙදාගෙන යන්න. එතකොට හරි. තේරෙනවද? ඩෙසිමල් ටු අද. ඕනම එකකට. දැන් ඕගොල්ලන්ට කවුරු හරි මෙහෙම එකක් කියනවා. ඔය බයිනරිවත්, ඔක්ටල්වත්, හෙක්සාඩෙසිමල්වත් නෙවෙයි. බේස් එක අපි හිතමු 20. 20 බේස් එක වෙන නම්බර් සිස්ටම් එකට හරවන්න. එහෙනම් 20ෙන් බෙදාගෙන යන්න. ඩෙසිමල් වල ඉඳලා වෙන එකකට යනවා නම් කරන්න තියෙන බෙදන එක. කරන්න තියෙන බෙදන එක. දැන් ඊළඟට අපි කතා කරන්න ඕන වෙනත් නම්බර් සිස්ටම් එකක තියෙන නම්බර් එකක් කොහොමද ආපහු ඩෙසිමල් වලට අරගන්නේ කියලා. එක්සැම්පල් එකක් කිව්වොත් binary to decimal, octal to decimal, hexadecimal to decimal. මේ ඩෙසිමල් වල ඉඳලා වෙන සිස්ටම් එකකට යද්දි බෙදාගෙන ගියා නම් වෙන සිස්ටම් එකක ඉඳලා වෙන නම්බර් සිස්ටම් එකක ඉඳලා ඩෙසිමල් වලට එද්දි බෙදන එකේ විරුද්ධ එක කරන්න එපාය. ඒ කියන්නේ මොකද්ද? ಗುಣ කරගෙන යන්න. හරිද? බෙදන එකේ විරුද්ධ එක ಗುಣ කරගෙන යන්න. එහෙනම් මෙන්න මේ වගේම ටේබල් එකක් අපි හදනවා මේකේ අනිත් පැත්ත කරා. හරි මේ වගේම ටේබල් එකක් අපි හදනවා මේකේ අනිත් පැත්ත කරා.
ඒ කියන්නේ වෙන නම්බර් සිස්ටම් එකක ඉඳලා ආපහු ඩෙසිමල් වලට හරවන්න. එහෙනම් ඇඳ ගන්න මෙන්න මේ ටේබල් එක ආපහු ඉක්මනින්. අලුතෙන්ම ටේබල් එකක් පටන් ගන්න. අලුතෙන්ම ටේබල් එකක් පටන් ගන්න. ඒ ටේබල් එකේ අපි මෙහෙම ලියමු. හරි? ඒ ටේබල් එක ආයෙත් මේ වගේ කොලම්ස් 3යි. හරිනේ? පළවෙනි කොලම් එක binary to decimal. Binary to decimal 10 to 2 to 10 base. ඊළඟ එක ලියනවා octal to decimal 8 to 10. ඊළඟ කොලම් එකේ ලියනවා hexadecimal to decimal 16 to 10. ගා ගන්න වගු. මෙන්න මම බයිනරි නම්බර් එකක් ඉස්සෙල්ලාම ලියනවා 10101. මෙන්න බයිනරි. ඒක ඩෙසිමල් කරන්න කිව්වම ඕගොල්ලෝ මෙන්න මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලාම අපි පටන් ගන්නවා මෙන්න මේ දකුණු කෙළවරේ තියෙන ඩිජිට් එකේ. ඒ ඩිජිට් එක 1. එයා අපි ගුණ කරන්න ඕන multiply by 2 to the power 0. දෙකේ බිඳුවෙනි බලය. මේක බයිනරිනේ. ඒ නිසා 2 to the power 0. ඊළඟ ඩිජිට් එක 0 multiply by 2 to the power 1. Next digit 1 multiply by 2 to the power 2. 0 2 to the power 3. 1 2 to the power 4. හරිද? ඒ විදිහට ලියාගත්තා. තව පොඩ්ඩක් මම මේක සුළු කරන්න. මේක පොඩ්ඩක් තව මෙහෙට ගමුනේ. 2 to the power 0 ඕනම නම්බර් එකක නේද බිඳුවෙනි බලය කියන්නේ කොච්චරද? to the power 0 10 to the power 0 1000 to the power 0 ආන්සර් එක 1. ඕනම නම්බර් එක ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි නේද? එහෙනම් මේ මෙතනින් එන උත්තරේ 1යි මේ පේනවා. 2 to the power 0 1 multiply by 1 answer is 1. මෙතන 2 to the power 1 එතන answer එක 2 multiply by 0 ඒ කියන්නේ answer එක 0. 2 to the power 2 4 by 1 answer is 4. 2 to the power 3 8 by 0 0. 2 to the power 4 16 by 1 16. හරිනේ? අන්තිමටම කරන වැඩේ තමයි මෙන්න මේ නම්බර්ස් ටික එකතු කරන්න ඕන. 16යි 4යි 20යි 1යි 21. එහෙනම් මෙන්න මේ දීලා තියෙන බයිනරි නම්බර් එකට අදාළ ඩෙසිමල් වැලියු එක. එතන ඒ බයිනරි නම්බර් එකට අදාළ ඩෙසිමල් වැලියු එක. ඔය විදිහටම ඔක්ටල් නම්බර් එකක් දුන්නොත් මම ගන්නවා 125 125. මේක ඔක්ටල් ඈ. මෙහෙන් ගත්තාම මේක ගත්තාම ඒකෙත් අර වගේමයි මේකේ 1 by 1 digits අපි ගුණ කරගෙන යන්න ඕන මොනවාගේද? දැන් බයිනරි ඒවා 2 to the power 0 2 to the power 1 2 to the power 2 එහෙමනේ. මේවා යන්න ඕනේ 8 to the power 0 8 to the power 1 එහෙම. 5 multiply by 8 to the power 0. 2 multiply by 8 to the power 1. 1 multiply by 8 to the power 2. Hari? 8 to the power 0. 1 by 5. Answer is 5. 8 to the power 1. 8. Multiply by 2. 16. 8 to the power 2. 64. By 1. 64. मैं ठीक है तो कर 64 plus 60 80 80 5 plus 5 85 on a decimal ले लो तेरा अरे लेसी अमारू ने hexadecimal to decimal मैंने मांग करना hexadecimal number है का मोटा मनी का में का गन मांग करना 6b hexadecimal දැන් ඔය hexadecimal වල b කියලා ඩිජිට් එකකුත් තියෙනවා නේද? b කියලා ඩිජිට් එකකුත් තියෙනවා hexadecimal වල. ඒක තමයි ඔය තියෙන්නේ. දැන් එයාව ගුණ කරන්න ඕන 16 to the power 0 16 to the power 1 ඒ වගේ යන්න ඕනේ. මෙතන තියෙන ඩිජිට් එක b කියන්නේ එයාගේ numerical value එක 11 නේ. multiply by 16 to the power 0. 6 multiply by 16 to the power 1. 1 times 11 16 to the power 1 16 by 6
96. ඒව ඉතින් ගණන් හදා ගන්න ඕනේ. චක්‍රේ පාඩම් තියෙනවා. දෙන්න එකතු කරොත් අපිට එනවා උත්තරේ 107. තේරුණාද? මාර ලේසි. අර කලින් එකටත් වඩා ලේසි. හැබැයි චක්‍රය ඔළුවේ තියෙන්න ඕන. 8 වරක් 16 වරක් ඒව පාඩම් තියෙන්න ඕන. එහෙනම් ඔහොම මම වීඩියෝ එක පෝස් කරලා හරි වීඩියෝ එක පෝස් කරලා හදන්න බලන්න. තනියම හදන්න. ඉස්සෙල්ලා බෝඩ් එක බලලා ස්ක්‍රීන් එක බලලා තේරුම් ගන්න. තේරුම් ගන්න තනියෙන් හදන්න. හරි. සෙකන්ඩ් වන් මම තෝරගන්න දෙවෙනි ගාන. හරි? ඊට කලින් මේකත් කියලා ඉන්න. දැන් අර ඩෙසිමල් නම්බර් එකක් බයිනරි කරද්දී ඒකට ලේසි විදියක් කියලා දුන්නා. ඩෙසිමල් එකක් බයිනරි කරද්දී ආපහු බයිනරි එකක් ඩෙසිමල් කරද්දීත් මම ලේසි එකක් කියලා දෙන්න. මේක තමයි ක්‍රමය. බලාගන්න. දැන් ඕගොල්ලන්ට දීලා තියෙන බයිනරි නම්බර් එකනේ මේක. එතකොට ඕගොල්ලෝ මේ ඉස්සරහා ගණන් හදද්දී මම කිව්වත් නැතත් මේ ක්‍රම දෙකටම හදන්න. ක්‍රම දෙකටම එකම උත්තරේ එන්න ඕන. මම ගත්ත පළවෙනි එක්සැම්පල් එකම අරගන්නම් මේ 1 0 1 0 1. අර ඉගෙන ගත්ත නම්බර් පැටර්න් එකක් තියෙන්නේ. මොකද්ද නම්බර් පැටර්න් එක? 1 2 4 8. ඒ නම්බර් පැටර්න් එක මෙන්න මේ එක එක ඩිජිට්ස් වලට උඩින් ලියන්නේ කලින් වගේමයි right to left. 1 2 4 8 16. එතනින් එහා ලියන්න ඒවනේ. ඊට පස්සේ මෙන්න මේ එකේ ඉලක්කම් වලට උඩින් තියෙන ඉලක්කම් ටික එකතු කර. එකේ ඉලක්කම් වලට උඩින් කවුද ඉන්නේ? 16 ඉන්නවා, 4 ඉන්නවා, 1යි. 16යි 4යි 20යි 1යි 21. එක පාරෙන් උත්තරේ ගන්න පුළුවන්. හැබැයි MCQ වලට විතරයි. essay questions වලටත් ගන්න පුළුවන්. ඒක ගන්න තැන මං කියන්නම්. දැම්ම එපා. දැම් දිග ක්‍රමයේ දාලා හදන්න. පුරුදෙන්න ඕන නිසා අර පවර්ස් වලින් ගුණ කරලා හරි පවර්ස් වලින් ගුණ කරලා ඒ විදිහට හදලා මේකත් යටින් හදන්න. එතකොට දෙකම ක්‍රම දෙකම ප්‍රැක්ටිස් වෙනවා. මේකත් බලන්න ප්‍රැක්ටිස් කරලා. හරි. මෙන්න ඊළඟ ගාන. හරි ඊළඟ එක 110 110 110 110 ඔක්ටල් නම්බර එක 147 ඔක්ටල් නම්බර එක 147 හෙක්සාඩෙසිමල් නම්බර එක මම ඔයාලට දෙනවා 9C. දැන් පළවෙනි පාරින්ම මේක අල්ලගත්ත අය මගෙත් එක්කම හදාගෙන යනවා. තාමත් තේරුම් නැති අය ඉන්නවනම් මේ දෙවෙනි ගානත් බලන්න. හරිද? මෙන්න එහෙනම් මම පටන් ගන්න. ඕගොල්ලොත් පුළුවන් නම් පටන් ගන්න යන්න. ඩිජිට් 1 by 1 අපි ගුණ කරන්න ඕනේ මේ වගේ පවර්ස් වලින් නේ. 0 2 to the power 0 1 2 to the power 1. Next digit 1 multiply by 2 to the power 2. Next one 0 2 to the power 3 1 2 to the power 4 1 2 to the power 5 0 1 2 3 4 5. හරිද? මේ පෙළි ආන්සර් 0 2 to the power 1 ආන්සර් එක 2 2 by 1 2 2 to the power 2 is 4 multiply by 1 answer is 4. Next line 0 next line 16 finally 32. අවසානයේ මේ නම්බර්ස් ටික එකතු කරන්න ඕන. බලන්න එකතු කළා. මෙතනින් එනවා 20යි 52යි 54යි නේ. 54. හරි නේද? 16 4යි 20යි 20යි 32යි 52යි 54 හරි. ගණන් හදන්න ඕනේ ඉතින් ඈ. ඊළඟ 7 multiply by 8 to the power 0 4 8 to the power 1 next digit 1 multiply by 8 to the power 2. මේ line එකෙන් answer එක එනවා 8 to the power 0 answer is 1 times 7 answer is 7. මෙතෙන් එනවා 8 times 4 32 64 times 1 64. අවසාන එකතු කරොත් එහෙම බලන්න කීයක් දෙන්නේ කියලා 96යි 103යි නේ. හරිනේ? ඔව්. hexadecimal to decimal. C කියලා කියන්නේ 12 12යිනේ.
16 to the power 0. 9 multiply by 16 to the power 1. මේ line එකෙන් answer එක එනවා 12. මේ line එකෙන් එනවා 144. final answer එක විදියට අපිට ගන්න පුළුවන් කොච්චරද? 6 5 156. බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. නැත්නම් ඊළඟ එකට යමු. ඊළඟ එක මම ඕගොල්ලන්ට දෙනවා මට කලින් හදන්න. හදලා බලන්න මම හදද්දී ආන්සර් එක චෙක් කරලා හරිද කියලා. හරිද? මේක අර ලේසි ක්‍රමයේ දාලාත් හදලා ගන්න ඕනේ. මෙන්න ඊළඟ ගාන 10111101. 101110 මෙන්න බයිනරි නම්බර් එක. ඔක්ටල් නම්බර් එක මම විදියට මම දෙනවා. අකමු. ඔක්ටල් නම්බර් එක 324. ඔක්ටල් නම්බර් එක. හෙක්සාඩෙසිමල් 3AB. 3AB. හදමු බලන්න ආන්සර් එක අරගන්න ඉක්මනින්. හරි බලන්න මං හදද්දී තමන්ගේ ආන්සර් එක චෙක් කරගන්න. දැන් මේවා මෙහෙම ලියන්න ඉඩ නැත්නම් පල්ලෙහෙන් ලියන්න. මේ පළවෙනි ඩිජිට් එක 1 to the power 0 0 to the power 1 1 to the power 2 1 to the power 3 1 to the power 4 0 to the power 5 1 to the power 6 0 1 2 3 4 5 6 හරි 1 0 4 8 16 0 64 බලන්න දැන් එකතු කළා 80යි 88යි 92යි 93 93 මේ ටික එකතු කරොත් 93ක්ද බලන්න ආවේ හරි ඊට පස්සේ octal number 3 2 and 4 4 multiplied by 8 to the power 0 2 multiplied by කැත 8 to the power 1 3 multiplied by 8 to the power 2 මෙතනින් එනවා 4 මෙතනින් එනවා 16 මෙතන ළමයි ගණන් හදද්දි මේ හරි ලේසියෙන් ඉක්මනින් උත්තර ගන්න try කරන්න. හරියට 8 to the power 2 64 නේ. දැන් මෙතන 64 ඔයගොල්ලන්ට 3ෙන් ගුණ කරන්න හම්බ වෙනවා. දැන් ඔයාලා මම දන්නවා අනිවාර්යෙන් 64 මෙහෙන් පැත්තක 3ෙන් ගුණ කරලා ඒ වැලියු එක තමයි මෙතෙන් අරගෙන ඇත්තේ. හදන්න වෙලාව දුන්නා. මම එහෙම නෙවෙයි මේ. මම කරන වැඩේ මෙතන 64 නේ. 64න් 3ක් ඕනනේ 64න් 2ක් කියලා කියන්නේ 128යි. ඒකට තව 64ක් එකතු වුණාම තමයි 3ක් ඇදෙන්නේ. එහෙම හදාගන්න. ආයෙ අරකට වෙනම කාලයක් ගන්න අවශ්‍ය නැහැ. දැන් එකතු කරලා දාන්න ඉතින්. එතකොට වැඩේ හරියන්නේ නේද? 6 4යි 10යි 18යි 18යි 4යි 22. දෙකක් ඉදිරි. පස්සේ මෙතනින් එනවා 8යි අර 2යි 10යි 1යි 11යි එකක් ඉදිරි. මෙතනින් එනවා 2 212. බලන්න 212 දාවේ කි. හරි hexadecimal ගාන B11 16 to the power 0 A10 16 to the power 1 3 16 to the power 2 හරි මේ ලයින් එකෙන් ආන්සර් එක 11 මෙතනින් එනවා 160 මෙතනින් එනවා 16 to the power 2 ආන්සර් එක වෙනවා කොච්චරද 256 256 ඒ වගේ ඒවා තුනක් එපාය අමාරුයි නේ මම එහෙම කරනවා 256 ඒවා දෙකක් නම් 512යි තුනක් වෙන්න තව 256ක් එකතු වෙන්න ඕන එහෙම ඉක්මනින් එකතු කරලා ගන්න කොහොමත් අවසානට ඉතින් එකතු කරන්න එපා ලයින් තුනම නේද ඒ නිසා එහෙම ඉක්මනින් හදන ක්‍රම වලට පුරුදු වෙන්න දැන් එකතු කරලා බලුවොත් මෙතන 3යි ඔව් 4යි sorry මෙතනින් එනවා 6 2යි 8යි 1යි 9යි
ඊපස්සේ මෙතනින් එනවා 5යි 1යි 6යි 12යි 1යි 13යි එකක් ඉදිරි. අවසාන පේලියෙන් එනවා මෙතන 5යි 3යි 8යි 1යි 9යි 939 939. බලන්න තමන්ගේ උත්තරේ හරිද කියලා. next one මෙන්න ඊළඟ ගාන. හරි. binary number එක විදියට මම දෙනවා ඔයගොල්ලොන්ට. මෙන්න මේක. හරියට බලලා හදන්න. 10110001 මෙන්න binary number එක. octal එක අවසානයේ hexadecimal number එක. hexadecimal එක විදිහට මම දෙන්නම් 2f. හදන්න බලන්න ඉක්මනේ. හරි. බලමු. 1 to the power 0, next 0 to the power 1, 0 to the power 2, 1 to the power 3, 1 to the power 4, 0 to the power 5, 1 to the power 6, 0 1 2 3 4 5 6, 1 0 0 8 16 0 64 88යි 89 මේ ටික එකතු කරොත් 89. බලන්න එහෙම දාවි කියලා උත්තරේ 64080 හරිනේ. මෙතන 8 to the power 0, 8 to the power 1, 4 by 8 to the power 2. හරි ලේසියිනේ. මෙතනින් එනවා 4, මෙතන 32, මෙතන එනවා 64යිනේ. 64 ඒව 4. 64 ඒව දෙකක් නම් 128යි. 4ක් වෙන්න 128 ඒව දෙකක් සෙට් වෙන්න එපා. 256. එකතු කරොත් එහෙම 10යි 2යි 12යි එකක් ඉතිරි. 5යි 3යි 8යි 1යි 9යි 292යි. last one F15 16 to the power 0, 2 multiplied by 16 to the power 1, 32 16 ඒවා දෙකක් 32යි 15 15. එකතු කරොත් එහෙම 47 47යි. බලන්න අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. ඊළඟ එක. මෙන්න binary number එක. ඔන්න binary number එක. ඊළඟට octal number එක පවුනේ. ලේසි එකක් දෙන්නම්. හරි. hexadecimal number එක මම දෙනවා DC. හදමු බලන්න ඉක්මනේ. හරි. බලමු answers ටික check කරලා. මම මේක අර ලේසි ක්‍රමයට හදන්න. 1 2 4 8 16 32 64. 1 2 4 8 16 32 64. එකට උඩින් තියෙනවනේ එකතු කරන්න ඕනේ නේද? මේ 32යි 8යි 40යි 40යි මෙතන 64යි 6යි 70යි අතන 40 110යි 1යි 111. ඔව් ඩෙසිමල්. හරිද බලන්න? 32යි 8යි 40යි 40යි 64යි කියලා කියන්නේ 104යි 104යි 4යි 108යි 108යි 2යි 110යි 1යි 111. බලන්න හරිද කියලා? octal number එක 3 8 to the power 0, 2 multiplied by 8 to the power 1, 1 multiplied by 8 to the power 2, 64, 16, 3. 83ක් දෙන්නේ. 64යි 16යි 83යි 83.
ලේසි බලන්න. DC C කිව්වේ 12 multiply by 16 to the power 0. D 13 multiply by 16 to the power 1. හරිනේ? මේ ලයින් එකෙන් එන ආන්සර් එක 16 to the power 0. 1 multiply by 12 කියන්නේ ආන්සර් එක 12. 13 multiply by 16 13ේව 16ක් ඕන. මම මේක දන්නවනේ 16ව 10ක් කියන්නේ 160යි. 13ක් වෙන තව 3ක් නේ ඕන 16ව 3ක් කියලා කියන්නේ 48. දැන් එකතු කරාම හරි. 48යි 12යි කියලා කියන්නේ 60යි. 60යි 160යි කියලා කියන්නේ 220යි. මෙන්න අන්තිම ගණන් ටික. හරි මේ ටිකත් හදන්න ඕන. බයිනරි නම්බර් එක ඔන්න බයිනරි නම්බර් එක මෙන්න ඔක්ටල් එක ඊළඟ හෙක්සඩෙසිමල් 2AB බලන්න හදලා ගන්න ආන්සර් එක. බයිනරි නම්බර් එක 1 2 4 8 16 32 64 128 එකතු කරලා බැලුවොත් එහෙම බලන්න කීයක් දෙන්නේ කියලා 128යි මෙතන 8ක් තියෙනවා ඒ කියන්නේ 136යි 1යි 137 137 හරි නේද මේකට බලන්න ආන්සර් කීයද ආවේ කියලා දැන් උත්තරේ අරගෙන ඉරි දෙකකුත් ගහලා ඇති මම දන්නවා ලස්සන්ට ඉතින් නේද දැන් අර හදාගෙන ආව ගැම්මට හදලා ඇති ලස්සන්ට ආයි ෂුවර් නෑ මේ ගාන වැරදි ඇයි දැන් මෙතන මම දීලා තියෙන ඔක්ටල් නම්බර් එක බලන්න ඒකේ තියෙන ඩිජිට්ස් 287 දැන් 8 කියලා ඩිජිට් එකක් තියෙනවද ළමයි ඔක්ටල් වල නෑ ඔක්ටල් වල තියෙන්නේ 0 to 7 විතරයි හරි 0 to 7 විතරයි ඒ නිසා දැන් මෙතන හැදුවා නම් රතු පෑන අරගෙන දාන්න ලොකුවට වැරද්දා දාලා ලියන්න this is not an octal number කිය this is not an octal number මේක octal number එකක් නෙවෙයි කියලා ලියන්න උඩ බලාගෙන හදනවා ඉතින් B11 16 to the power 0 A10 16 to the power 1 2 multiply by 16 to the power 2 බලමු 11 මෙතනින් එනවා 160 මෙතන 256 256යි ඒක දෙකක් 512 එකතු කරොත් එහෙම මෙතනින් එනවා 3ක් මෙතනින් එනවා 7යි 1යි 8ක් මෙතනින් එනවා 6 683 683 හරිනේ 3යි මෙතනින් එනවා 8යි හරි මෙතනින් 6 හරි බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න හරි ඉතින් මේ අපි අර නම්බර් සිස්ටම් කන්වර්ෂන් වල පළවෙනි ටික තමයි කතා කරේ. හරිද? ඒ අතරේ ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙනවා මේ ඇක්ටිවිටීස් කීපයක්. ඒ ටික ගෙදරදී තනියෙන් හදන්න ඕන. හරිද? හදලා ඔයගොල්ලෝගේ ගෲප් සරහා යාළුවෝ ඒවා ඩිස්කස් කරගන්න තමන්ට ආව උත්තරේ අනිත් අයටත් ඇවිත් තියෙනවද කියලා එහෙම බලා ගන්න. අඩුපාඩුවක් තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් තියෙනවා මට කතා කරලා කියන්න මම ඔයගොල්ලන්ට නැවත පැහැදිලි කිරීමක් කරන්නම්. හරිද? ඉතින් වීඩියෝ එක මේක ෂෝට් ඇති ගොඩක්. හරිද? ඒ වුණාට මම ගාණක් දුන්නාම ඔයගොල්ලෝ පෝස් කරලා ඔයගොල්ලෝ ඒ ඕන ටයිම් එක අරගෙන හදන්න. හැබැයි ඕන ටයිම් එක කිව්වට දවස් දෙකක් නෙවෙයි. නේද? තමන් ඒක ඉක්මනින් හදන්න පුරුදු වෙන්න ඕන. එහෙම හදලා මේක ප්‍රැක්ටිස් කරන්න. මෙතන තමයි ළමයි බේසික් එක. ඉතිරි කන්වර්ෂන් ටික හරිය ලේසි. හරිද? මේ ටික තමයි ඔය චුට්ටක් පැටලෙන්නේ ළමයි. ඉතිරි ඒවා ටික හරිය ලේසි. ඒ නිසා මම අද දවසේදී මේ වීඩියෝ එකට ඉතිරි ටික ඇඩ් කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම ඔක්කොම එකපාර ඔලුවට දාගෙන මේක පැටලිලිවල් වෙනවා. ඒ නිසා මේව තව දවස් කීපයක් ඉන්න ඊට පස්සේ මම මේකේ දෙවෙනි වීඩියෝ එක දාන්නම්. ඊට පස්සේ ඒක ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේ පාඩම ඉවරයි. හරිද? ඊට පස්සේ අපි ඊළඟ පාඩම මේ විදියට බොහොම ඉක්මනින් සාකච්ඡා කරනවා. මම හිතනවා අර ලයිව් ක්ලාස් එකකට වඩා මේක ඕගොල්ලොන්ට මේ හරි ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. Tamanට කැමති වේගකින් නේද? Tamanට
කැමති වෙලාවක මේ ගණන් ටික ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අර ලයිව් ක්ලාස් එකට වඩා ඔයගොල්ලෝ ටයිම් එකත් ඉතිරි. නයිට් ටයිම් ඩේටා තියෙනවා නම් ඒකෙන් හරි බලා ගන්නත් පුළුවන්. නේද? එහෙම ලොකු වාසියක් තියෙනවා මේකේ. ඒත් එක්කම අපහැදිලි දැන් තියෙනවා. ලයිව් ක්ලාස් එකේදී ඔයගොල්ලන්ට පුළුවන් Zoom එකේ යනවා නම් මගේ ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේකෙදී ඒ අවස්ථාව නැහැ. හැබැයි ඒ අවස්ථාව ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන වෙලාවේදී හරි අපහැදිලි තැනක් ආවොත්, තේරෙන්නේ නැති තැනක් ආවොත් මට WhatsApp එකේ හරි මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට උදව් කරනවා. හරිද? ඉතින් මේ නිවාඩු කාලේ ගෙදරට වෙලා ඉන්න එපා. මං හිතන්නේ අපේ ඉස්කෝලේ අනිකුත් අපේ ගුරුවරු ටිකත් මේ වෙලාවේ ඔන්ලයින් ක්ලාස් ඕගොල්ලෝ වෙනුවෙන් කරනවා. ඒතකොට තමන්ගේ අතේ තියෙන මුදලත් වියදම් කරගෙන ඉන්ටර්නෙට් ගාස්තුත් ගෙවාගෙන ඒ විදිහටයි කරන්නේ. ඒ නිසා මේ කරන කැපකිරීම වලට තමන්ගේ මේ ටියුෂන් පන්ති ගුරුවරුන්ටත් වඩා ලොකු ගරු කිරීමක් කරන්න ඕන මේ අපේ ඉස්කෝලේ මේ ආචාර්ය මණ්ඩලයට. හරිද? මේ ඕගොල්ලෝ වෙනුවෙන් ඒගොල්ලෝ මේ උපකරණ අරගෙන ඕගොල්ලෝ දන්නේ මේ මම මුලින්ම මේ ඔන්ලයින් ක්ලාස් වල මේ බඩු ටික හරියට ක්වොලිටි බඩු ටික මයික් එකක් හරි එකක් හොඳට හොයලා කැමරා කීපයකින් ටෙස්ට් කරලා ලොකු වියදමක් කරා මම ඒක. හරි ලොකු වියදමක් කරලා තමයි හොඳම සෙටප් එක හදාගත්තේ. එතකොට ඒ වගේ වියදම් අර අනිත් ගුරුවරුත් ඕගොල්ලෝ වෙනුවෙන් දාලා තියෙනවා. එතකොට අතේ වියදමෙන් සමහර අය. නේ ඒ නිසා මේ වෙලේ පුදුමාකාර කැපකිරීමක් ඒගොල්ලෝ කරන්නේ. ඒ නිසා පළවෙනි තැන මම නම් කියන්නේ එහෙමයි. මම ටියුෂන් කරනවා. ඒ වුණාට මම හැම වෙලේම කියන්නේ අංක 1 වෙන්න ඕනේ ඉස්කෝලේ ළමයි. හරිද? අංක 1 තමයි ඉස්කෝලේ. එතන ගුරුවරයා තමයි අංක 1 වෙන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේදී යාලා කරන කැපකිරීම නේ අපේ ආචාර්ය මල්ලි අනිත් ඔක්කොම කරන කැපකිරීම ගොඩක් අගය කරන්න ඕනේ. ඒකට ගොඩක් රෙස්පෙක්ට් කරන්න ඕනේ ඕගොල්ලෝ හැමෝම. හරි? ඒගොල්ලෝ කරන ක්ලාස් හැම එකකටම ජොයින් වෙන්න එකක්වත් මග අරින්න එපා. හරිද? ඒ විදිහට මේ වෙලාවේදී ඕගොල්ලොන්ට ගන්න පුළුවන් උපරිම නොලෙජ් එක ඒගොල්ලොන්ගෙන් අරගන්න උපරිම ප්‍රයෝජනෙ අරගන්න මම හිතනවා මේ ඔන්ලයින් ක්ලාස් එක අර සමහර විට සාමාන්‍ය පන්තියටත් වඩා හොඳ වෙන අවස්ථා තියෙනවා. සමහර අය ඉන්නවා පන්ති ප්‍රශ්නයක් අහන්නෙත් නැහැ නිකන් මුළු ගැන්විලා වගේ අහන්න ලැජ්ජයි වගේ. එහෙම එකක්. හැබැයි ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා අහනවා ඊට වඩා. එහෙම දෙයක් තියෙනවා. ඒගොල්ලන්ටත් ලොකු chance එකක් මේක. තනියෙන් වැඩ කරගන්න පුළුවන්. ඉස්කෝලේ පන්තියේදී ළඟ ඉන්න එකාගෙන් සමහරට ඩිස්ටර්බ් නේද? ඌ හරි වද දෙනවා. ඒව නෑ මේකෙදි. තනියෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඒ නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිතලා මේ ටික හරියට වැඩ ටික කරගන්න. හරිද? එතකොට මම මේ ක්‍රමයට යන නිසා ඔයගොල්ලන්ට හරි ඉක්මනින් මේ පාඩම් ටික කවර් වෙනවා. හරි පාඩම් ටික කවර් වෙනවා. හැබැයි මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් දැනුම් දෙන්න. හරි ලයිව් ක්ලාස් එකක් නම් ඕන ලයිව් ක්ලාස් එකක් දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඔය සිග්නල් අනමනම් ඒ වගේ ප්‍රශ්න නැත්තම් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉතින් ඊට වඩා මම හිතනවා මේක හරි එෆිෂියන්සි එක වැඩි. කාර්යක්ෂමතාවය වැඩි. අපිට ඉක්මනින් ගොඩක් කවර් කරගන්න ඕනේ. නිකන් ඉන්න එපා. පුළුවන් හැම වෙලේම වැඩ කරන්න. ඊදක්සලා වෙබ්සයිට් එකට යන්න. දැන් හැමෝම ඉන්ටර්නෙට් යූස් කරනවානේ. මේ වීඩියෝ එක බලන්නෙත් ඉන්ටර්නෙට් පාවිච්චි කරලා. ඊදක්සලා වෙබ්සයිට් එකට යන්න. ගිහිල්ලා ඒකේ තියෙනවා පේපර්ස් ඕන තරම්. ඔය ටර්ම් ටෙස්ට් පේපර්ස් ඕන තරම් දාලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඒවා කරන්න මොන වගේ ප්‍රශ්නද එක්සෑම් වලට අහන්නේ ඒ දේවල් කරන්න. ගෙදරටලා නිකන් ඉන්න නැතුව. අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම මේ ඔන්ලයින් ක්ලාස් වලදී ඕගොල්ලෝ මේ ඇස් ගැන සැලකිලිමත් වෙන්න. මේවා මේ අපි ඔය කැම්පස් එකේ ළමයි වෙනමම සබ්ජෙක්ට් විදියට ඉගෙන ගන්නවා මේවා ගැන. ඔය ICT කියන එක කොහොමද සෞඛ්‍යයට බලපාන්නේ කියන. හරි ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න පුළුවන් තරම් නිතර ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාස් වලට ජොයින් වුණත් හැම වෙලේම ස්ක්‍රීන් බලන් ඉන්න එපා. ජනේලයක් ළඟ ඉඳ ගන්න. ජනේලය ඇරලා ෆෝන් එක මේ අතර තියාගෙන හරිද? එහෙම ඉන්න ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඩිස්ප්ලේ එක තියෙනවා. ඩිස්ප්ලේ එක මේ පැත්තට එන්න තියාගන්න. හරිද? තියාගෙන අර පැත්තේ ජනේලය අරගෙන නිතර ඈත බලන්න. හරි නිතර ඈත බලන්න. ඇස් වලට හැම වෙලේම රිලැක්සේෂන් එකක් දෙන්න ඕන. හරි? ඉතින් මොබයිල් ෆෝන් එකෙන් නම් මම කියන්නේ මේවා බලන්න එපා. කම්පියුටර් එකකින් බලනවා නම් හොඳයි. ටිකක් ස්ක්‍රීන් එක ලොකු එකක්. එහෙම ගෙදර කම්පියුටර් එකක් නැත්නම් මේ වෙලාවේ පුළුවන් නම් අරගන්න. මම හිතනවා ඒක මේ අර අනිත් දේවල් කෙසේ වෙතත් තමන්ගේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම නේ ඇස් වල එහෙම සෑහෙන්න එක ලොකු මේ සපෝට් එකක් වෙයි. ඇස් දෙක අන්ධ වෙලා කොයි තැනට ගියත් වැඩක් නැහැ නේද? කොච්චර ඉගෙන ගත්තත් තේරුමකුත් නැහැ නිසා ඒව ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මේ පළවෙනි වීඩියෝ එකනේ. ඒ නිසා මම ගොඩක් මේකෙදි කතා කරන්නේ නැහැ අතට. මොකද වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවද දන්නේ නැහැ. ඕගොල්ලොන්ට මේකේ අපැහැදිලි නොතේරෙන තැන් තියෙනවද දන්නේ නැහැ. ඒව ටික මම දැනුම් දෙන්න ඕගොල්ලොන්ගේ ෆීඩ්බැක් එකෙන් පස්සේ තමයි මම දෙවෙනි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. හරි? ඉතින් ඒ නිසා මට මේක ගැන පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න WhatsApp එක හරහා. channel එක subscribe කරලා තියාගත්තත් කමක් නැහැ. මොකද ඔය සමහර වෙලාවට මම මේ ඔය live classes කරනවා. එතකොට ඒවට ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන් subscribe කරලා තියාගත්තොත්. subscribe කරපු අයට විතරයි ඒ live එක බලන්න පුළුවන්. එහෙම ඒවා යනවා. එතකොට ඒවට join වෙන්න පුළුවනි. සමහර ඔය workshop කරනවා මම මේ ඔය electronic සම්බන්ධ Arduino සම්බන්ධ සහ programming
ඔය වගේ සම්බන්ධ ඒව ගොඩක් වෙලාවට ලයිව් ස්ට්‍රීම් එකක් දෙනවා YouTube එකේ. ඒක දීලා ඒ වෙලාවට දුන්නා ඩිලීට් කරා. ඒවා බලා ගන්නත් පුළුවන්. ඔන්න subscribe කරලා තියාගන්න. හරි එහෙනම් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. වැඩ ටික කරන්න. ප්‍රශ්න තියෙන ඒවා මට දැනුම් දෙන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.